අපි මීට ප්‍රථම පාඩමෙන් සාකච්ඡා කරන්න යෙදුණා විෂය නිර්දේශයේ 17 වන පාඩම් මේකකයේ වන තොරතුරු පද්ධති වලට අදාළ මූලික විෂය කාරණා කීපයක්. විශේෂයෙන්ම දත්ත සහ තොරතුරු කියන සංකල්ප දෙක හඳුනා ගත්තා. ඒ වගේම දත්ත සහ තොරතුරු අතර අසමානතා ගැන අපි විශ්ලේෂණයක යෙදුණා. ඊළඟට දත්ත සංස්කරණය ගැන අපි සාකච්ඡා කළා. දත්ත සංස්කරණයේ මූලික කාරණා හතරක් අපි කිව්වා. ඒක විභාගයේ නිරන්තරයෙන්ම අහනවානේ. MCQ වලට අහනවා, සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට අහනවා, ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න වලටත් අහනවා. මොනවද දත්ත සංස්කරණයේ ප්‍රධාන කාරණා හතර? classifying, sorting, calculating, summarizing. වර්ග කිරීම, තේරීම, ගණනය කිරීම හා සාරාංශ කිරීම. ඒ ක්‍රියාකාරකම් හතරෙන් දත්ත තීරණ ගත හැකි අර්ථවත් තොරතුරක් බවට පත් වෙනවා කියලා අපි කිව්වා. ඒත් එකම දත්ත සංස්කරණයට අදාළව ප්‍රධාන දත්ත සංස්කරණ ක්‍රම, දත්ත සැකසුම් ක්‍රම හතරක් අපි සාකච්ඡා කළා. එකක් තමයි හස්ත දත්ත සැකසීම. හස්ත දත්ත සැකසීම නැත්නම් අත්හුරු ක්‍රමයට දත්ත සැකසීම. manual data system. ඒ කියන්නේ මිනිස් ශ්‍රමය හා යම් යම් ලිපි ද්‍රව්‍ය පමණක් භාවිතා කර සාම්ප්‍රදායික දත්ත සංස්කරණය කරන ක්‍රමය. දැන් මමත් ඔබත් දත්ත සංස්කරණය කරනවා. අපි පාඩම් වල යම් යම් කොටස් සීරිස වශයෙන් වෙන් කරලා පොඩි ෂෝට් නෝට් ගහන ඕගොල්ලෝ කරනවානේ. ඒ කරන්නේත් ගොඩක් වෙලාවට අපි මේ පැන්සල් පෑන් කඩදාසි භාවිතා කරලා. ඒතොර ඒක හස්ත දත්ත සැකසීම. අනිත් එක අපි කතා කරා අර්ධ හස්ත දත්ත සැකසීම. අර්ධ හස්ත දත්ත සැකසීම. semi manual data processing එක. ඒ කියන්නේ ඔය යතුරු ලියනය, ගණක යන්ත්‍රය, කැල්කියුලේටරය වැනි බොහොම සරල යාන්ත්‍රික කොටස් පදනම් කරගෙන මිනිස් ශ්‍රමය භාවිතා කරලා දත්ත සංස්කරණය කරොත් ඒකට අපි කියනවා අර්ධ හස්ත දත්ත සැකසීම. අරිට වඩා ටිකක් වැඩි දියුණු වේගවත්. තුන්වෙනි එක අපි කිව්වා විද්‍යුත් යාන්ත්‍රික දත්ත සංස්කරණය. විද්‍යුත් යාන්ත්‍රික දත්ත සංස්කරණය, ඉලෙක්ට්‍රොනික මෙකැනිකල් data processing. ඒ කියන්නේ විශේෂයෙන්ම විද්‍යුත් යතුරු ලියනය. සාමාන්‍ය යතුරු ලියනය නෙවෙයි. ඒකට අනිවාර්යයෙන්ම විදුලි බල ශක්තිය දෙන්න ඕනේ. ඒක හරි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. හරිම ස්මූත්, සුමටයි, බොහොම පහසුවෙන් යතුරු ලියනය කරන්න පුළුවන්. අක්ෂර මුද්‍රණය කරන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ වගේ යන්ත්‍ර භාවිතා කරලා සාපේක්ෂව වඩා හොඳින් දත්ත සංස්කරණය කරොත් ඒක තමයි ඉංගදස් කරේ. අපි අවසන් එක කිව්වා විද්‍යුත් දත්ත සැකසීම, ඉලෙක්ට්‍රොනික data processing නැත්නම් පරිගණකගත දත්ත සැකසීම, computerized data processing. ඕක තමයි අද ලෝකේ ජනප්‍රියතම දියුණුම දත්ත සැකසුම් ක්‍රියාවලිය. විශේෂයෙන්ම පරිගණකය සහ විවිධ වූ පරිගණකයන්ට මෙවලම් භාවිතා කරලා ඉතා කාර්යක්ෂම ලෙස දත්ත සංස්කරණය කිරීමේ ක්‍රියාවලිය. පැහැදිලිද? අපි ඔය වගේ ක්‍රම හතරක් කතා කරා. අපි අද පාඩමෙන් තවදුරටත් ඒ දත්ත හා තොරතුරු හා සබැඳි ප්‍රධාන සංකල්ප කීපයක් සාකච්ඡා කරලා මේ පළවෙනි පාඩම නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම තොරතුරු වර්ග කිරීම. දැන් අපි කියවනේ කලමනාකරෝ තීරණ ගන්නේ දත්ත වලින් නෙමෙයි තොරතුරු වලින් කියලා. ඒ තොරතුරු පදනම් කීපයක් යටතේ විවිධ ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. හරියට මිනිස්සුયો අපට පදනම් කීපයක්, නිර්ණායක කීපයක් තුලින් වර්ග කරන්න පුළුවන්. දැන් ලිංග භේදය අනුව ස්ත්‍රීන් පුරුෂයින්, ගැහැණු පිරිමි, අධ්‍යාපනය අනුව උගත් නූගත්. තේරුණාද? විවාහක අවිවාහක බව අනුව විවාහක පුද්ගලයින්, අවිවාහක පුද්ගලයින්. ඒ වගේම එනම් තොරතුරුත් එවැනි නිර්ණායක කීපයක් අනුව වර්ග කරන්න පුළුවන්. ඒක විභාගයට විශේෂයෙන්ම ෆස්ට් පේපර් එකේ, වාස්තික පේපර් එකේ. තේරුණාද? නැත්නම් අපි ඔයගොල්ලෝ කියන කෙටි ප්‍රශ්න පත්‍රේ බොහෝ වෙලාවට මේකේ ප්‍රශ්නයක් යොමු වෙනවා. නිර්ණායක නැත්නම් පදනම් කීපයක් ආශ්‍රයෙන් වර්ග කීපයකට බෙදා දැක්විය හැකියි. නැත්නම් නිර්ණායක පදනම් කීපයක් ආශ්‍රයෙන් වර්ග කීපයකට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි පදනම නැත්නම් නිර්ණායකය තමයි according to source. මොකක්ද ඒ කියන්නේ? මූලාශ්‍රය අනුව. මූලාශ්‍රය අනුව කියන්නේ. පළවෙනි පදනම තමයි මූලාශ්‍රය අනුව. මූලාශ්‍රය අනුව.
බෙදෙන කොටස් දෙකකට ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් නැත්නම් අභ්‍යන්තර සහ බාහිර කියලා. අභ්‍යන්තර තොරතුරු ඒ වගේම බාහිර තොරතුරු කොටස් දෙකයි. මොකද්ද මේකේ තේරුම? අභ්‍යන්තර සහ බාහිර තොරතුරු කියන්නේ දත්ත අභ්‍යන්තර මාර්ග වලින් සපයාගෙන දත්ත සංස්කරණයට භාජනය කරලා තොරතුරු බවට පත් කරොත් ඒක අභ්‍යන්තර තොරතුරක්. තේරුණාද? නැත්නම් තොරතුරු බිහි කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් දත්ත අභ්‍යන්තරික මාර්ගයකින් සපයා ගත්තා නම් එහෙනම් ඒ තුලින් බිහි වෙන්නේ මොකක්ද? අභ්‍යන්තර තොරතුරක්. තොරතුරු බිහි කරන්න අවශ්‍ය දත්ත බාහිර මාර්ගයකින් බාහිර දත්ත මූලාශ්‍රයකින් සපයාගෙන තොරතුරු බවට පත් කරා නම් ඒකට කියන්නේ මොකද්ද? බාහිර තොරතුරු. දැන් උදාහරණයක් වශයෙන් ආයතනයේ තියෙනවා දෛනික නිෂ්පාදන වාර්තා, දෛනික වියදම් වාර්තා, දෛනික විකුණුම් ලේඛන හෝ විකුණුම් වාර්තා. අන්න ඒව පදනම් කරගෙන දෛනික විකුණුම් මෙච්චරයි, දෛනික විකුණුම් පිරිවැය මෙච්චරයි, විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම දිනක ලාභය මෙච්චරයි කියලා යම් යම් ගණනය කිරීම කරලා ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. ඒතොර ඒක මොකද්ද? අභ්‍යන්තර තොරතුරක්. මොකද අභ්‍යන්තර මූලාශ්‍රයෙන් ගත්තේ. නමුත් බාහිර ආයතන වලින් බාහිර පුවත්පත් මගින් දත්ත අරගෙන තොරතුරු බිහි කරොත් අපි ඒවට කියනවා බාහිර තොරතුරු කියලා. එච්චරයි. එතකොට අභ්‍යන්තර දත්ත මූලාශ්‍ර මගින් රැස් කළ දත්ත සැකසීමෙන් සකස් කර ගන්න ඕන. සැකසීමෙන් බිහි කරන තොරතුරු තමයි අභ්‍යන්තර තොරතුරු කියන්නේ. එතකොට බාහිර තොරතුරු කියන්නේ ඒ වගේමයි බාහිර දත්ත මූලාශ්‍ර මගින්. එහෙනම් බාහිර වෙන විදිහට ලියමු, මේ විදිහම නැතු මේකම විදිහ නෙමෙයි, මේ තියෙන තව විදියක්. බාහිර මාර්ග වලින් ලබාගත් නැත්නම් රැස් කරගත් දත්තකම සැකසීම නැත්නම් සංස්කරණය සැකසීම තුළින් බිහි කරන තොරතුරු. හරිනේ. දෙවනි පදනම තමයි according to occurrence. මොකද්ද? සිදුවීම අනුව දෙවෙනි පදනම තමයි සිදුවීම අනුව දත්ත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි routine information, අනික call information. routine information කියන්නේ ඒකාකාරී තොරතුරු. ඒකාකාරී තොරතුරු. call information කියන්නේ call කියන්නේ action, interbank call, money market අන්තර් බැංකු action නේ. ඒ වගේ call කියන්නේ action තොරතුරු. සිදුවීම අනුව සිදුවීම අනුව කොටස් දෙකයි, ඒකාකාරී තොරතුරු ඒ වගේම ඒක්ෂණ තොරතුරු. මොකද මේකේ වෙනස? මේ ඒකාකාරී තොරතුරු කියලා කියන්නේ කිසියම් නිශ්චිත රටාවකට අනුව දිනපතා හෝ එක්ක සතිපතා නැත්නම් මාසපතා නැත්නම් නිශ්චිත කාලයකට අනුව සිදුවන සිදුවීම් ඔස්සේ
රැස් කරගන්න දත්ත මගින් තොරතුරු බිහි කරොත් අපි ඒවට කියනවා ඒකාකාරී තොරතුරු. ඒකාකාරී තොරතුරු. අපි හිතමු සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා අනියම් සේවකයෝ. එයාට ගෙවන්නේ ඩේ සැලරිස්. ආවොත් වැටුප් ගෙවුවා නාවොත් වැටුප් නැහැ. අපි දිනකට සේවකයෙක් වැටුප් රුපියල් 2500ක් කියන්නකෝ. සේවකයෝ 10ක් කියනවා නම් දිනකට රුපියල් 25000යි. එහෙනම් ඒක ඒකාකාරීව සිදු වෙනවනේ. එහෙනම් බලනවා අද සේවකයෝ 10 දෙනෙක් වැඩට ආවා. වැඩ කරා අවසර වැටුප් ගෙවුවා යවුවා. හෙට ආවෙත් ප්‍රශ්නයක් නැහැ. හෙට ආවෙත් අපි වෙන අනියම් සේවකයෝ දාගන්නවා. 25000යි. හෙටත් ඒ 10 දෙනාම එනවා. සේවය කරා වැටුප් ගෙවුවා යවුවා. හෙටත් 25000යි. අනිද්දාත් ඒ 10 දෙනාම එනවා. 10 දෙනාම වැඩ කරනවා 2500 බැගින් හවසට ගෙවල වැටුප් ගෙවලා ඒගොල්ලෝ පිටත් කර යවනවා. ඒත් 25000යි. අනිද්දා අපි තුමු 9 දෙනා එන්නේ. 9 දෙනෙක් නම් එක්කෙනෙක් අඩුයි නම් ඒ 9 දෙනාට විතරයි ගෙවන්නේ නම් එදාට 22500යි. කොහොම හරි මේ දෛනික වැටුප් ප්‍රමාණය යම් දෛනික වැටුප් ප්‍රමාණයක් දිනකට පැමිණෙන සේවක සංඛ්‍යාව අනුව ඒකාකාරීව ගෙවන්න වෙනවද නැද්ද වෙනවා. සෑම අනියම් සේවකයෙකුටම ගෙවන්නේ ඩේ සැලරිස් නම් දෛනික වැටුප් නම් එහෙනම් දිනපතා 2500 වකින් ගෙවන්න වෙනවනේ. ඒක ඒකාකාරයි. අන්න ඒකාකාරී තොරතුරු කියන්නේ ඒකයි. තේරුණාද? ඒකාකාරී තොරතුරු කියන්නේ ඒකයි. ඊළඟට කෝල් ඉන්ෆෝමේෂන් ඒක්ෂණ තොරතුරු. මේ කියන්නේ කලින් කල්ැතුව දත්ත සංස්කරණය කරලා තොරතුරු බවට පත් කරලා නැහැ. අපි හිතමු ඉහළ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත ඉහළ කළමනාකාරීත්වයට යම්කිසි තීරණ ගැනීමක් අවශ්‍ය වෙලා ඒ තීරණ ගැනීමට යෙදවුම් වශයෙන් භාවිතා කරන ඉල්ලීමක් කළොත් ෂණිකව වහාම තොරතුරු සකස් කරලා දෙනවා. ඒ ඉල්ලන තොරතුරු ප්‍රමාණය සකස් කළ කියන්නේ දත්ත සංස්කරණය තුළින් තොරතුරු බිහි කරලා තොරතුරු වාර්තාව ලබා දෙනවා. අන්න ඒ වගේ ඉල්ලුවාම තොරතුරු සපයනවා නම් ඒ තොරතුරු තමයි ඒක්ෂණ තොරතුරු කියන්නේ. අපි හිතමු කිසියම් ව්‍යාපාරයක් මුදල් අයවැය ලේඛනයක් හදලා තියෙනවා කාර්තුවකට. යම් කිසි වසරක කාර්තුවකට. අපි හිතමු පළමු කාර්තුව කියලා. එහෙනම් ඒ මුදල් අයවැය ලේඛනේ තොරතුරක් ගණනය කිරීමක් එතන තියෙනවනේ. එතකොට ඒ පළවෙනි කාර්තුව තුල අපේක්ෂිත මුදල් ලැබීම් මාර්ග මොනවද? මුදල් ආදායම් මාර්ග. පළමු කාර්තුව තුල අපේක්ෂිත මුදල් වියදම් මාර්ග මොනවද කියලා ගොනු කරලා මේ කාර්තුව ආරම්භක ශේෂය අවසන් ශේෂයක් දක්වලා තියෙනවා. එතකොට ඉහළ කළමනාකාරීත්වය අපි දුම් මූල්‍ය කළමනාකරු ෆයිනෑන්ෂියල් මැනේජර් ඉල්ලීමක් කරනවා මේ මුදල් අයවැය ලේඛනේ සෙක්ෂන් වයිස් ආංශික වශයෙන් හදලා දෙන්න කියලා. ආංශික කියන්නේ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු වලට වෙන වෙනම. දැන් මේ කාර්තුවම එකයිනේ. අන්න එහෙමනම් හදන්න පුළුවන්. මේක අපි එක දාන්න ක්‍රමේ. තේරුණාද? මේ වගේ හදන්න පුළුවන්. එකතුව ජනවාරි, පෙබරවාරි, මාර්තු. මෙතන විස්තරය. මෙතන ලැබීම්. මෙතන ගෙවීම්. මෙතන ආරම්භක ශේෂය. මෙතන අවසාන ශේෂය. මම මේ 12 පෙන්නුවා. මේ කරන්නේ මතකයිනේ. 12 පෙන්නුවේ. දැන් මුලින් හැදුවේ එක තීරුවයි. පළවෙනි කාර්තුවේ මුදල් අයවැය ලේඛනය. කාර්තුවේ ආරම්භක ශේෂය. කාර්තුවේ අපේක්ෂිත මුදල් ලැබීම. ඒ දෙක එකතු කරලා කාර්තුවේ අපේක්ෂිත ගෙවීම අඩු කරාම අවසන් ශේෂය ආවා. එක තීරුවයිනේ. දැන් මූල්‍ය කළමනාකරු තීරණ ගන්න එයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කරගන්න වෙන්නේ නැති ඉල්ලීමක් කරනවා. සෙක්ෂන් වයිස් ආංශික වශයෙන් කියන්නේ එක එක කාර්තු එක එක මාස වලට වෙන වෙනම දැක්වෙන ආකාරයෙන් මුදල් අයවැයක් හදන්න කියලා. ඉතින් මේ වගේ හදලා දෙනවා. දැන් තීරු 4ක් එනවා. උන්නෝක තමයි ඒක්ෂණ තොරතුරු කියන්නේ. ඒක ඉල්ලුවොත් තමයි දෙන්නේ. ඉල්ලුවාම සපයනවා. ඉල්ලුවාම සපයනවා. අපේ තුමු ආයතනේ මාසික වැටුප් වියදම. මාසික වැටුප් වියදම රුපියල් අපේ තුමු ලක්ෂ 32යි. ලක්ෂ 32යි මාසික වැටුප් වියදම. සාමාන්‍ය කුඩා පරිමාණ ව්‍යාපාරයක. එතකොට ප්‍රධාන ගණකාධිකාරීවරයා චීෆ් ඇකවුන්ටන්ට් නැත්නම් ෆයිනෑන්ස් මැනේජර්
හෝ දෙන්නම හෝ දෙන්න එක්කෙනෙක් ඉල්ලනවා වැටුප් 500න් ඕගොල්ලන්ගේ වැටුප් ස්ථිර සේවකයින් අනියම් සේවකයින් කොන්ත්‍රාත් සේවකයින්ට ගෙවූ ආකාරයට වෙනම රිපෝට්ටක් හදලා දෙන්න කියලා. දැන් මුළු වැටුප් වියදමනේ මම ලක්ෂ 32යි කිව්වේ. එහෙනම් ස්ථිර සේවකයෝ යම් ප්‍රමාණයක් ඉන්නෝනේ. ඒගොල්ලන්ගේ වැටුප වෙනම හදනවා. අපි තුමු ලක්ෂ එනවා කියලා 16ක් තේරෙනවද? භාගයක්ම ස්ථිර සේවක වැටුප. ඊට පස්සේ අනියම් සේවකයෝ කියන්නේ ස්ථිර සේවකයෝ නොවේයි සේවාව අවශ්‍ය වෙලාවට කැඳවනවා. සතියකට දෙකකට මාසයකට මාස 5කට වගේ කැඳවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගේ සේවයත් හිටවනවා. අන්නේ ඒගොල්ලන්ට ගෙවුවට වෙනම. අපි තුමු ලක්ෂ 8යි කියලා. ඊට පස්සේ වෙනම හදනවා කොන්ත්‍රාත් සේවකයන් කොන්ට්‍රැක්ට් බේසික් එම්ප්ලොයිස් ලගේ. ඒ කියන්නේ සමහර සේවකයෝ ඉන්නවා කෙලින්ම අවුරුදු 2ක කොන්ත්‍රාත් ගිවිසුමක් ගහලා අවුරුදු 2කට විතරයි ගන්න. දෙකෙන් පස්සේ ඒගොල්ලෝ අයින් කරනවා. හැබැයි වැඩ තියෙනවා නම් ඒගොල්ලෝ දක්ෂ නම් ඒගොල්ලෝ හොඳ නම් අපි දෙකෙන් පස්සේ තියාගනීවි. සමහරට ස්ථිර සේවයක් ගනී. ඒක වෙනම කතාවක්. දැන් අපි කියන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයෝ ඉන්න මෙච්චරක්. එහෙනම් ඒගොල්ලෝට එකතු කරලා ගත්තම ඒත් ලක්ෂ 8ක් එනවා. අන්න එතකොට දැන් මූල්‍ය කල්පනාකරට තීරණ ගන්න ලේසි. ස්ථිර සේවකයන්ගේ වඩු මෙච්චරයි. කොන්ත්‍රාත් සේවකයන්ගේ වඩු මෙච්චරයි. ඒකම මොකද්ද දෛනික වැටුප් අනියම් සේවකයන්ගේ වැටුප් මෙච්චරයි. තීරණ ගන්න පුළුවන්. දැන් අපි තුමු ස්ථිර සේවකයන්ගේ වැටුප ලක්ෂ 16ක් කියන්නකෝ. කොන්ත්‍රාත් සේවකයන්ගේ වැටුප දැන් අපි තුමු දැන් ස්ථිර සේවකයෝ 10 දෙනයි. හොඳට අහගන්න කියන එක. ස්ථිර සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. එයාලගේ මාසික වැටුප ලක්ෂ 16යි. හරිද? තව කොන්ත්‍රාත් සේවකයෝ ඉන්නේ ඒ 10 දෙනෙක්. ඒ 10 දෙනත් අර 10 දෙනා වගේම කාය ශක්තිය තියෙන, දැනුම තියෙන ඒගොල්ලෝ ඒ දෙගොල්ලොම ඒ කණ්ඩායම් දෙක කරට කර වැඩ කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 7යි. ඒතර ඒක ලාභයි. ස්ථිර සේවකයෝ 10 දෙනාට ලක්ෂ 16ක් ගවන්න ඕනේ. කොන්ත්‍රාත් බේසික් එකට ගත්ත 10 දෙනාත් අර වගේ වැඩ කරනවා ලක්ෂ 7යි ගවන්න ඕනේ. එහෙමනම් මේ වගේ කොන්ත්‍රාත් සේවකින් වැඩි කරගන්න එක හොඳයි ස්ථිර සේවයට වඩා. මොකද ස්ථිර සේවයේ ඉන්න අයට සමහරට අපි විශ්‍රාම වැටුප් ගෙවන්නත් වෙනවා පෞද්ගලික අංශය වුණා. සේවක අර්ථ සාධක අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. ETF අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. ඉවත් වෙද්දි පාරිතෝෂික දීමනක් අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. ඊට වඩා වියදම අඩුයි මේ වගේ ආවන. අන්න ඒ වගේ තීරණ ගන්න කළමනාකාරීත්වය ඉල්ලුවාම සකස් කරලා දෙනවා. ඒව තමයි ඒ ක්ෂණ තොරතුරු කියන්නේ. පැහැදිලිනේ? රයිට්. එතකොට රූටින් රිපෝට් කියන්නේ යම් කාලයකට වරක් ඒකාකාරීව සිදුවන සිදුවීම් වලින් බිහි කරන තොරතුරු. යම් කාලයකට වරක් ඒකාකාරීව සිදුවන සිදුවීම් තුලින් යම් කාලයකට වරක් ඒකාකාරීව සිදුවන සිදුවීම් තුලින් දත්ත රැස් කර බිහි කරන තොරතුරු. බිහි කරන තොරතුරු. අපි හිතමු උදාහරණ දෛනික ගමන් වියදම්. දිනපතා ගමන් වියදම් යනවා සේවකයන්ට. ඒකයි ඒකාකාරී වෙනවා. call information ඒ ක්ෂණ තොරතුරු. ඒ කියන්නේ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත තීරණ ගැනීමට සකසා ලබා දෙන තොරතුරුය.
උදාහරණයක් ඕන ලියමු. උදාහරණ කියලා පළමු කාර්තු වට සකසන ලද පළමු කාර්තුව සකසන ලද මුදල් අයවැය ලේඛනය මූල්‍ය කළමනාකරුගේ ඉල්ලීම මත මාසික තීරු පදනමටද සකසා දීම. ඒ වෙලාවට ඒක හදන්න. කලින් හදලා තියන්නේ. ඒක ඒක්ෂණ තොරතුරක් වෙනවා. අපි බලමු ඊළඟට තුන්වෙනි පදනම according to aggregated and disaggregated. මේ කියන්නේ සමූහගත වීම හෝ නොවීම මත. තේරුණාද? මේක දාමු සමූහගත වීම. සමූහගත වීම හෝ නොවීම මත. සමූහගත වීම හෝ නොවීම මත. දැන් ඇග්‍රිගේට් කියන්නේ මොකද්ද? එකතුව කියන එකනේ. ඇග්‍රිගේට් එකතුව. ඩිස්ඇග්‍රිගේට් කියන්නේ එකතුව නැහැ කියන එක. ඒ කියන්නේ සෙපරේටඩ් කියන එක, වෙන් වූ කියන එක. තේරුණාද? දැන් අපි ක්‍රිකට් තරගයක ස්කෝමන් කෙනෙක් ඉන්නවා. එයා ස්කෝ බුක් එකේ ලකුණු සටහන් ලකුණු පිටිකරු පන්දුවෙන් පහර දීම තුලින් ලබා ගන්න ලකුණු පිළිබඳ වාර්තා තබා ගන්නවා. එතකොට දැන් අපි හිතමු පිටිකරු අපි කියන ඕල් අවුට් කියලා. පිටිකරු 11 දෙනාගේ 11 දෙනාම දෙවෙන්නේ නැහැ. ලාස්ට් මෑන් chance නැහැ නේ. අර අපේ ගමේ ක්‍රිකට්වල වගේ. තේරෙනවද? 10 වෙනි අවුට් වුණාන් පස්සේ ඉවරයිනේ. එහෙනම් ඔක්කොම අවුට්. ඊට පස්සේ අපි කියනවා එහෙනම් පිටිකරු 11 දෙනාම. පිටිකරුන් 11 දෙනාම පන්දුර පහර දීමෙන් රැස් කළ ලකුණු එකතු කීයද? ඒ කියන්නේ මොකද? ඇග්‍රිගේට් එක. අන්න එතන අහන්නේ ඇග්‍රිගේට් එක. තේරුණාද? දැන් ස්කෝමන් නැත්නම් ලකුණු සටහන් කරු අර ස්කෝ බුක් එකේ 11 දෙනාගේ නම් දාලා 11 දෙනාම බැට් කරනවා. නමුත් 10 දෙනා අවුට් වෙන්නේ. 11 දෙනාම රැස් කරපු ලකුණු තියෙනවනේ. ඒ ලකුණුත් එක තීරුව තියෙන. ඒ ලකුණු එකතු කරාම තමයි මුළු ලකුණු එන්නේ. 356 ඕල් අවුට් නැත්නම් 356ක 87කට එහෙම කියලා දාන්නේ. තේරුණාද? ඒක තමයි ඇග්‍රිගේටඩ් ඉන්ෆෝමේෂන් කියන්නේ. සමූහගත තොරතුරු. ඩිස්ඇග්‍රිගේටඩ් කියන්නේ සමූහගත නොවු නැත්නම් ස්වාධීන තොරතුරු කියන එකයි. සමූහගත නොවු ස්වාධීන තොරතුරු කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් අය මුදල් අයවැයම හිතන්නකෝ. මුදල් අයවැය ලේඛනයක් හදනවා වර්ෂයකට. තේරුණාද? මුදල් අයවැය ලේඛනයක් වර්ෂයකට හදනවා. ඒතර එක තීරුවයි ඉන්නේ. ආරම්භක ශේෂය, අපේක්ෂිත ලැබීම්, අපේක්ෂිත ගෙවීම්, ඊට පස්සේ අවසාන ශේෂය. තේරුණාද? ඒක ඇවිල්ලා සමූහගත ඇග්‍රිගේටඩ්. නමුත් මුදල් අයවැයක් අපට හදන්න පුළුවන් තීරු 13කට. ජනවාරි ඉඳන් දෙසැම්බර් දක්වා තීරු 12යි. එකතු තීරුවට එකයි තීරු 13කට. ඒතර ඒක මොකද්ද? ඩිස්ඇග්‍රිගේටඩ්. ස්වාධීන. ඒ කියන්නේ මාසෙන් මාසෙට වෙන් වූ තොරතුරු එක තියෙන. ඒක තමයි ස්වාධීන තොරතුරු කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඩිස්ඇග්‍රිගේටඩ් කියන්නේ මොකද්ද? වෙන් වූ නැත්නම් ස්වාධීන. තොරතුරු. ඇග්‍රිගේට් කියන්නේ සමූහගත තොරතුරු. සමූහගත තොරතුරු. එතකොට මේ කියන්නේ අපි හිතමු එක්ක අංශානුව නැත්නම් මාසානුව
නැත්නම් වර්ෂ අනුව එක්කෝ යම්කිසි කාලයන් අනුව යම්කිසි සිදුවීම් අනුව තේරෙනවද යම්කිසි ගනුදෙනු අනුව වෙන්වෙන්ව සකසා ගන්න තොරතුරු ඕනම එකක් අපි නම් කරනවා disaggregated නැත්නම් ස්වාධීන නැත්නම් වෙන් වූ තොරතුරු separated information කියලා තොරතුරු කියනවා වෙන් වූ තොරතුරු තේරුණාද අපි හිතමු විකුණුම් ගනුදෙනු වෙනම ගන්නවා ගැනුම් ගනුදෙනු වෙනම ගන්නවා ඒතර ඒක ස්වාධීනයි සමස්ත ගනුදෙනු එකට ගත්තොත් සමූහගතයි අපි වියදම් සමස්ත වියදම් මුළු පිරිවැය ගණනය කරනවා මොකක්ද ඒක සමූහගත ඇග්‍රිගේටඩ් අපි වියදම් වර්ග කළා වෙනම ගන්නවා විදුලි වියදම් වෙනම වැටුප් වියදම් වෙනම රක්ෂණ වියදම් වෙනම ඒක මොකද්ද අන්න වෙනම තේරුණාද එහෙනම් කාලය වර්ගය නැත්තම් කාලයේ වර්ගයේ සිදුවීම් ආදිය ඔස්සේ ස්වාධීන ලෙස සකසා ගන්නා තොරතුරුය උදාහරණ වැටුප් වියදම රක්ෂණ වියදම විදුලි වියදම ආදි වශයෙන් ඇග්‍රිගේටඩ් කියන්නේ යම් කාලයක් නැත්නම් සිදුවීමක් නැත්නම් වර්ගයක් ඔස්සේ ඒකාබද්ධව සකස් කරන තොරතුරු තේරෙනවද නැත්නම් යම් කාලයක් හෝ සිදුවීමක් අනුව ඒකාබද්ධව සකසන තොරතුරුය උදාහරණ සමස්ත පිරිවැය එහෙම නැත්නම් සමස්ත අයවැය පැහැදිලි නේද තුන්වෙනි පදනම ඊළඟට හතරවෙනි පදනම තමයි according to nature ඒ කියන්නේ ස්වභාවය අනුව කොටස් දෙකක් තියෙනවා එකක් තමයි quantitative informations අනිත් එක qualitative informations ඒ කියන්නේ මොකද්ද ප්‍රමාණාත්මක තොරතුරු අනිත් එක ගුණාත්මක තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ කිසියම් මිනුම් ක්‍රමයක් ඔස්සේ කිසියම් මිනුම් දණ්ඩක් ඔස්සේ මැනිය හැකි තොරතුරු කිසියම් මිනුම් ක්‍රමයක් ඔස්සේ නැත්නම් මිනුම් දණ්ඩක් ඔස්සේ මැනිය හැකි තොරතුරු නම් අපි ඒවට කියනවා ප්‍රමාණාත්මක තොරතුරු කියලා. හරිද? කිසියම් මිනුම් ක්‍රමයක් ඔස්සේ මනින්න බැරි තොරතුරු නම් අපි ඒවට කියනවා ගුණාත්මක තොරතුරු කියලා. බොහොම සරලයි ඒක. බොහොම සරලයි. quantitative qualitative එහෙනම් යම් මිනුම් ක්‍රමයක් ඔස්සේ යම්
මිනුම් ක්‍රමයකින් මැනිය හැකි නැත්නම් අගය කළ හැකි ඒත් හරිනේ අගය කළ හැකි තොරතුරු යම් මිනුම් ක්‍රමයකින් මැනිය හැකි නැත්නම් අගය කළ හැකි තොරතුරු උදාහරණ වාර්ෂික ලාභය මනින්න පුළුවන් අපි හිතමු මුළු සේවක පිරිවැය නැත්නම් මුළු නිෂ්පාදන පිරිවැය මනින්න පුළුවන් ඒ වගේම ආයතනයක සමස්ත ශාඛා ජාලය බ්‍රාන්චස් නෙට්වර්ක් එක ශාඛා ජාලය මනින්න පුළුවන් ඒවා තමයි ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ ගුණාත්මක තොරතුරු කියන්නේ මනින්න බෑ කිසියම් මිනුම් ක්‍රමයක් ඔස්සේ අගය කරන්න බැරි මනින්න බැරි තොරතුරක් නම් අපි ඒකට කියනවා ගුණාත්මක තොරතුරු උදාහරණයක් වශයෙන් කිසියම් ව්‍යාපාරයක් අපි හිතමු යම් කිසි නවෝත්පාදනයක් බිහි කරලා ලෝකෙට හඳුන්වා දීමත් සමගම සමහරට අපි කියනවා එක රැයෙන් කියලානේ එක රැයෙන්ම වෙන්නේ නැහැ නේද අපි ඒක විවහාර කරන එක රැයෙන් කියලානේ දින දෙකක් තුනක් සතියක් වගේ කාලය තුල වුණා නම් ඒත් කියන්නේ අපි එක රැයෙන් ලෝක ප්‍රසිද්ධ වුණා කියලා කියනවා ඒ කියන්නේ මොකද්ද ඒ නව නිෂ්පාදිතයේ සහ ඒ නව නිෂ්පාදිතයේ බිහි කළ මොනවාද ව්‍යාපාරයට ලෝකෙම්ම හොඳ කතිකාවක් ඇති වෙනවා. ඒ කියන්නේ කීර්තිනාමය. ලෝක ප්‍රසිද්ධ වෙන කීර්තිනාමය. කීර්තිනාමය කොච්චරද? රුපියල් කීයද? නැත්නම් රුපියල් කීයද කියලා මනින්න බලන්න බෑ. ඒ කීර්තිනාමය උස කීයද? අඩි වලින් බෑ. ඒ කීර්තිනාමය දිග කිලෝමීටර වලින් කීයද? ඒව මනින්න බෑ. මනින්න බෑනේ. එහෙනම් අන්න ඒක එහෙනම් මේ ගුණාත්මක තොරතුරක්. අපි හිතමු යම් කිසි ව්‍යාපාරයක සේවකයෝ ඉන්නවා ඒ සේවකයෝ ඊටාම ඉහළ කුසලතාපූර්ණ අය. ඊටාම ඉහළ කුසලතාපූර්ණ අය කියනවා. අපේ සේවකයන් කුසලතා උපරිම තලයක තියෙනවා. ඒ උපරිම තලයක තියෙන කුසලතාවයේ දකින්න පුළුවන්ද? මනින්න පුළුවන්ද? බෑ. ගුණාත්මක තොරතුරක්. ඊළඟට කිසියම් ව්‍යාපාරයකට තියෙනවා ස්වාධිකාර හිමිකමක්. නැත්තම් පේටන්ට් හිමිකමක්. මතකයි නේද ඒවා? ස්වාධිකාර හේවත් පේටන්ට් හිමිකම කියන්නේ මොකද්ද? රයිට් ඔෆ් පේටන්ට් කියන එක ඉංග්‍රීසියෙන් රයිට් ඔෆ් පේටන්ට් කියන එක තමයි පේටන්ට් හිමිකම කියලා සිංහලෙන් කියන්නේ. නියම සිංහල වචනේ ස්වාධිකාර හිමිකම. ඒ කියන්නේ නවෝත්පාදනයක් බිහි කරාම ඒ නවෝත්පාදනය නිෂ්පාදනය කරන්නේ කො තමන් වෙත රඳව ගන්න, තබා ගන්න, එක්ක වෙනත් කෙනෙකුට පවරා දෙන්න. නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනත යටතේ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල ලියාපදිංචි කිරීමෙන් බලපත්‍රයකින් ලැබෙන වරමක්. ඒ වරමේ අගය අපිට මිල කරන්න බෑ. කෝටි ගණනකට විකුණන්න පුළුවන්. තේරෙනවද? මිලක් ඒකට නිශ්චිතව කියන්න බෑනේ. අපි නිශ්චිත මිලකට විකුණනවා. දැන් කීර්තිනාමයටත් මිලක් දෙන්නේ ඇකවුන්ටින් වල. නමුත් එය සත්‍ය මිලම නොවේනේ. තේරෙනවද? ඒ ස්වාධිකාරී මිලක වගේ අපිට ලොකු ධනයක්. ඒක අපිට අගය කරන්න බෑ. දැන් ඉඩමක් පුළුවන් අගය කරන්න. මොකද යම් ප්‍රදේශයක ඉඩමක් මේ දවස්වල විකිරෙන අගයක් තියෙනවා. තාක්ෂීරු දෙපාර්තමේන්තුව මගින් තාක්ෂීරු කරලා අපිට තාක්ෂීරු අගයකුත් ගන්න පුළුවන්. බොහෝ වෙලාවට ඉතින් තාක්ෂීරු අගයට වඩා වැඩියෙන් තමයි විකිරෙන්නේ. මේවා එහෙම අගය කරන්න බෑ. ඒව තමයි ගුණාත්මක තොරතුරු කියලා කියන්නේ. පැහැදිලිද? දැන් අපි හිතමු කිසියම් ගායකයෙකු ගායිකාවක් එක රැයකින් නැත්නම් කෙටි කාලයක් තුල එක ගීතයකින් ජනප්‍රිය වෙනවා. දැන් ලංකාවේ ඔබ දන්නවා පහුගිය දවස්වල මැනිකී මගේ හිතේ කියලා ගීතයක් නැවත ප්‍රතිගායනා කිරීමක් කරලා බොහොම ලාබාල දුවක් මොකද උනේ? මුළු ලෝකෙම වසඟුණානේ, විශේෂයෙන්ම ඉන්දියාව වසඟයටපත් වුණානේ ඒ ගීතයත් එක්ක. දැන් ආයෙ සද්දයක් නැහැ නේද? හරි. ඒතකොට ඒක අපේ රටටත් ඒකෙන් කීර්තියක් ආවා. ඇයටත් කීර්තියක් ආවා. ඒකේ මිල කීයද? මිලක් කියන්න බෑ. ඒකේ දිග ප්‍රමාණය මනින්න බෑ. ඒවා තමයි ගුණාත්මක තොරතුරු කියන්නේ. එහෙමනම් යම් මිනුම් ක්‍රම තුලින් අගය කළ නොහැකි
අගය කළ නොහැකි. හෙවත් මැනිය නොහැකි. අගය කළ නොහැකි හෙවත් මැනිය නොහැකි. තොරතුරුය. උදාහරණ කීර්තිනාමය. තව ස්වාධිකාර හිමිකම. ස්වාධිකාර හිමිකම. තව අපි ලියමු ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය. ඒකත් වටිනවනේ. ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වයේ ලැබියාව ව්‍යාපාරයට තියෙනවා නම් ඒ කියන්නේ ඒ ගනුදෙනුකරුවෝ ඒ ව්‍යාපාරයත් එක්කම පමණයි ගනුදෙනු කරන්නේ. වෙන කොහෙවත් ගනුදෙනු කරන්නේ නැහැ. දැන් මටත් ඔබටත් ඒ පුරුද්ද තියෙනවනේ. දැන් මම සහල් ගන්න වෙලෙන්සලක් තියෙනවා. එතනින්ම විතරයි සහල් ගන්න. මොකද එයාගේ සහල් ටිකක් මිලයි. හැබැයි එයා හොඳට තෝරලා බේරලා එයා සහල් නගරයට පෞද්ගලිකව එයාගේ වහනෙන් ගිහිල්ලා තමයි ගේන්නේ. මොකක්ද දරුවෝ ලංකාවේ සහල් නගරේ සාමාන්‍යයෙන් වෙනස් හොඳයිනේ. මරදගහ මුල්ල. මරදගහ මුල්ල තමයි පොළොන්නරුවේද තිස්සමාරාමේද යාපනයේද ඕන තැනක ගොවී නිෂ්පාදනය කරන සහල් විශාල වශයෙන් තොග වශයෙන් ගොඩ ගහලා බෙදා හරින මධ්‍යස්ථානය තමයි මරදගහ මුල්ල නගරේ. මරදගහ මුල්ලට ගිහිල්ලා තමයි ගේන්නේ. එයා හොඳම සහල් තෝරලා ගේන්නේ. අර රෝස කැකුළු කියලා සහල් තියෙන. ඒක ඇත්තටම රෝස කැකුළු තමයි. ඒක නිකන් බත් උයලා ගත්තට පස්සේ තම්බලා ගත්තාම පස්සේ නිකනුත් කන්න පුළුවන්. සම්බෝලයක් එක්කත් කන්න පුළුවන්. පරිප්පොත් දෙක විතරක් කන්න පුළුවන්. ඒක ඒ තරම් කිරි රසයි. ඉතින් මම ඒ නිසා ඒ කඩෙන් පමණයි ගන්න. මම ඒ කඩේ මම පෞද්ගලිකව දන්නේ මරදගහ මුල්ලට ගිහිල්ලා මාසෙකට මම හිතන්නේ දෙවතාවක් යනවා. හෝ එක වතාවක් ගිහිල්ලා එයාගේ ලොරියෙන් සහල් ගේනවා. ඉතින් ඒක දන්න නිසා මම එතනින් විතරයි සහල් ගන්නේ. මම එතන කැමති. හොඳ මහල් විකුණන්නේ. අනිත් තැන අපි තුමු රුපියල් 200 නම් මෙයාගේ 205යි. රුපියල් 5ක් වැඩි කමක් නැහැ ඒකට. තේරුණාද? එතකොට අර පරණ රහයි මුකුත් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අන්න සහල් මිලදී ගන්න එයාගේ සහල් කඩේට ගනුදෙනු කරගෙන තියෙන කැමැත්තක්, පක්ෂපාතීත්වයක්, ආකර්ෂණයක්. ඒක මනින්න බෑ මෙච්චරක් කියලා. තේරුණාද? එහෙනම් ගුණාත්මක තොරතුරු. පැහැදිලිද? ඔව්. ඊළඟට බලමු අපි ඊළඟ පදනම according to probability. සම්භාවිතාවය අනුව. සම්භාවිතාවය අනුව. ඊළඟ පදනම තමයි සම්භාවිතාවය අනුව. වර්ග දෙකක් තියෙනවා. ඒත් deterministic information අනික probabilistic information. deterministic information කියන්නේ මොකද්ද? නියත තොරතුරු. හරිද? probabilistic information කියන්නේ මොකද්ද? සම්භාවිතාත්මක තොරතුරු. සම්භාවිතාත්මක තොරතුරු. නියත තොරතුරු, සම්භාවිතාත්මක තොරතුරු. මොකක්ද මේක තේරුම? දැන් නියත තොරතුරු කියන්නේ නිශ්චිත වශයෙන්ම සිදුවන සිදුවීම් වලට අදාළව සකසා ගන්න තොරතුරු. නියත වශයෙන්ම සිදු වෙන බවට තහවුරු වන සිදුවීම් වලට අදාළව ගලපා ගන්න තොරතුරු තමයි නියත තොරතුරු. සම්භාවිතාව කියන්නේ මොකද්ද? වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. සම්භාවිතාවයනේ. අපි කියන්නේ ඒක එහෙම සිදුවීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි කියලා. විහැකි බව. සම්භාවිතාව කියන්නේ විහැකි බව. එහෙනම් නිශ්චිත වශයෙන් සිදු වෙතයි పూర్වෙන් නිගමනය කරන්න බැරි තොරතුරු නම් අපි වල කියනවා සම්භාවිතාත්මක තොරතුරු. probabilistic information. දැන් උදාහරණයක් වශයෙන් ව්‍යාපාරය ගිනි ගැනීමක් මගින් ව්‍යාපාරයට හානි වෙන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ වර්ෂය තුල ගිනි ගැනීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙන්නේ නැහැ කියන්නත් බෑ. වෙනවම කියලා කියන්නත් බෑ. සම්භාවිතාත්මක තොරතුරු. සොරහානිය. ඇත්තම ඊයේ රාත්‍රියේ ව්‍යාපාරයේ සොරු බිඳලා දේපල හොරකම් කරලා ලාභයක් කරා.
ඒක වුණා තමයි දැන් සත්‍යයි. නමුත් ඒක සම්භාවිතාත්මක තොරතුරක්. එය වෙන්නත් තිබුණා නොවෙන්නත් තිබුණා. සමහරට ප්‍රමාණවල මුරකරුවෝ යොදලා තිබුණා නම් ඒ මුරකරුවෝ නිදි වර්ජිතව හිටියා නම් ඊයේ හොරකම බේරගන්න තිබුණා. සම්භාවිතාත්මක තොරතුරක්. නමුත් නියත තොරතුරු කියන්නේ නියත වශයෙන්ම සිදු වෙනවා කියලා තීරණය කරන්න පුළුවන් මාර්ගවලින් රැස් කරගත් තොරතුරු. උදාහරණයක් වශයෙන් සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වැඩපු රුපියල් 50000යි මාසෙට. මාසිකව ගෙවන්නේ. මාසෙට ඒගොල්ලෝ දවස් සාමාන්‍යයෙන් 20ක් 22ක් වැඩ කරනවනේ. නිවාඩු ගියත් කරන්න දෙයක් නැහැ. මාසික රුපියල් ගෙවන්න එපා. කොහොමත් අපි දන්නවා සේවකයෝ 10 දෙනයි එක්කෙනෙකුට 50000 එනම් මාසෙට රුපියල් ලක්ෂ 5ක් සේවක වටුප් ගෙවන්න වෙනවා. ඒක නියත වශයෙන්ම අපිට කියන්න පුළුවන්, තීන්දුව කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒක තමයි නියත තොරතුරු කියන්නේ. තේරුණාද? ඊළඟ අපි හිතමු කිසියම් වාහන අපි 5ක් පාවිච්චි කරනවා. ඒ වාහන 5ට රීදුරු මහත්තුරු 5 දෙනෙක් ඕනේ. රීදුරු මහත්තුරු 5ක් අපිට ඉන්න ඕනේ. නැත්නම් වාහන 5 අපිට මාර්ග 5ක බහන බෙදා හරින් පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඒ රීදුරුවන් 5 දෙනා කියන මොකද්ද? නියත තොරතුරක්. රීදුරු 5 දෙනෙක් ඉන්නවා. තේරුණාද? ඒ වගේ එහෙම නැත්නම් අපි හිතමු කිසියම් ව්‍යාපාරයක් වාර්ෂිකව ගිණුම් වර්ෂයේ අවසන් දිනට දෙසැම්බර් 31 නම් දෙසැම්බර් 31. ඇතැම් ව්‍යාපාරවල ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ අප්‍රේල් පළවෙනිදා පටන් ගත්තම ඊළඟ අවුරුදු මාර්තු 31. එහෙනම් මාර්තු 31කට ගිණුම් වර්ෂය අවසන් දිනට ශේෂපත්‍රයක් හදන්න ඕනේ. ගිණුම් වර්ෂය අවසන් දිනෙන් අවසන් වන වර්ෂය සඳහා වෙළඳ ලාභ ගිණුමක් හෝ ආදායම් ප්‍රකාශයක් හදන්න ඕනේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න ඕන සමාගමක දෙනන්නේ මොනවද? නිශ්චිත වශයෙන් අපි හදන්න ඕන කියලා. එහෙනම් මොනවද? නියත තොරතුරු. ඒ වගේ. එතකොට යම් කාලයක් තුල නිශ්චිතව සිදුවන බවට හඳුනාගත හැකි තොරතුරු. උදාහරණ සේවක වැටුප්. අනිවාර්යයෙන්ම නිශ්චිතව ගෙවන්න එපා. සේවක වැටුප්. වාර්ෂික මූල්‍ය වාර්තා අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. තේරුණාද? ඊළඟට probabilistic information සම්භාවිතාත්මක තොරතුරු. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තේරුණාද? සිදුවීම නිශ්චිත නොවන සිදුවීමට ඇති හැකියාව නිශ්චිත නොවන තොරතුරු තමයි සම්භාවිතාත්මක තොරතුරු කියලා කියන්නේ. තේරුණාද? එතකොට අපි මෙහෙම ලියුවොත් සිදුවීම නිශ්චිත නොවන ගණයට අයත් තොරතුරුය. උදාහරණයක් අපිට ලියන්න පුළුවන්. උදාහරණ සොරහානි වන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. ගිනි හානි වන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. සොරහානි, ගිනි හානි. ඒ වගේම වෙළඳ පොළ අහිමි වීමේ නැත්නම් වෙළඳ පොළ වර්ධනය වීම. ඒකත් එහෙමනේ කියන්න බෑ. වෙන්න පුළුවන් නොවන්නත් පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ ඊළඟ පදනම තමයි according to management level. ඒ කියන්නේ මොකද්ද? කළමනාකරන මට්ටම් අනුව. ඊළඟ පදනම තමයි කළමනාකරන මට්ටම් අනුව. කළමනාකරන මට්ටම් අනුව operational information. ඒ කියන්නේ මොකද්ද? ඔපරේෂන් කියන්නේ මෙහෙයුම් තොරතුරු.
මෙහෙයුම් තොරතුරු. අනික controlling information මොනවද? පාලන තොරතුරු. පාලන තොරතුරු. strategic information උපක්‍රමික තොරතුරු. උපක්‍රමික තොරතුරු. මේ කියන්නේ කළමනාකරන මට්ටම් තියෙනවනේ. තේරුණාද? අග්‍ර කළමනාකරුවන්, මධ්‍ය කළමනාකරුවන්, පහළ කළමනාකරුවන් කියලා. නැත්නම් ෆස්ට් ලයින් මැනේජර්, පළමු පෙළ කළමනාකරුවෝ කියලා. එහෙනම් මේ පළමු පෙළ කළමනාකරුවෝ පරිශීලනය කරන තොරතුරු තමයි මෙහෙයුම් තොරතුරු කියන්නේ. තේරුණාද? මධ්‍ය කළමනාකරුවන් පරිශීලනය කරන තොරතුරු තමයි පාලන තොරතුරු කියන්නේ. අග්‍ර කළමනාකරුවන් භාවිතර ගන්න තොරතුරු තමයි ස්ට්‍රැටජික් නැත්නම් උපක්‍රමික තොරතුරු කියලා කියන්නේ. අග්‍ර කළමනාකරුවන් භාවිතර ගන්න. දැන් මේවා මේ ගොඩකට අග්‍ර කළමනාකරු ඩිරෙක්ටර් බෝඩ් එක ඇතුළු ඊට උඩ ඉන්න අය. මේ අග්‍ර කළමනාකරු කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තීරණ ගන්නේ උපාය මාර්ගික තීරණ. උපාය මාර්ගික තීරණ ගන්න පදනම් කරගන්න තොරතුරු තමයි උපක්‍රමික තොරතුරු කියලා කියන්නේ. තේරුණාද? උදාහරණයක් වශයෙන් වෙළඳපොළ ප්‍රවර්ධන තොරතුරු. දැන් පවතින වෙළඳපොළ මීට වඩා ශක්තිමත් කීප ගුණයකින් සංඛ්‍යාත්මකව වර්ධනය කරගන්න අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා තොරතුරු මේගොල්ලෝ පාවිච්චි කරනවා. මොන වගේ අලෙවි කරන ප්‍රවර්ධන ක්‍රමද අපි දියත් කළ යුත්තේ කියලා තීරණය කරන් තොරතුරු පදනම් කරගත්තොත් ඒක උපක්‍රමික තොරතුරක්. තේරුණාද? දැන් හොඳ උදාහරණ මිනිස් බල සැලැස්ම. මිනිස් බල සැලැස්මෙන් කරන්නේ මොකද්ද? නිශ්චිත ඉදිරි කාල පරිච්ඡේදයක් තුල නැත්නම් නිශ්චිත ඉදිරි වර්ෂයක් තුල ව්‍යාපාරිකට අවශ්‍ය සේවක අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ශ්‍රමික ඉල්ලුම හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ සේවක අවශ්‍යතා සපුරා ගැනීමට අනුගමනය කළ යුතු මූලික උපාය මාර්ග තීරණය කරනවා. එතනත් උපාය මාර්ග තියෙනවානේ. යම් ඉදිරි මාසයක හෝ ඉදිරි කාර්තුවක සේවකයන්ගේ අඩුවක් ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය ඉතා සූක්ෂම ලෙස නිවැරදි ලෙස සපුරා ගන්න ක්‍රම පුරෝගතනය කරනවා. අතිරික්තයක් නම් මේ අතිරික්තයේ සූක්ෂම ලෙස නිවැරදිව බැහැර කරන්න ක්‍රමෝපායන් කලින්ම තීරණය කරනවා. ඒව තමයි උපක්‍රමික තොරතුරු කියන්නේ. අග්‍ර කළමනාකරු. ඒතර මෙහෙයුම් තොරතුරු කියලා කියන්නේ මෙහෙයුම් මට්ටමේ කළමනාකරු. මෙහෙයුම් මට්ටමේ කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු, වැඩමූලික නිෂ්පාදන සුපරීක්ෂකවරු, ඒ වගේ මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවන්ට ව්‍යාපාර මෙහෙයුම් කාර්යයන් පිළිබඳ තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු. කොන්ට්‍රෝලින් පාලන තොරතුරු කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලියේ යම් යම් දෝෂ ඇති වෙනකොට වැරදි සිදුවන විට ඒ වැරදි නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් තීරණ ගන්න මධ්‍ය කළමනාකරුවන්ට වැදගත් වෙන තොරතුරු. ඔය වගේ මූලික තොරතුරු වර්ග තුනක් තියෙන මට්ටම් අනුව. හරිද? ඒතර මේක අයිති වෙන්නේ මෙහෙයුම් කළමනාකරුවන්ටයි. මෙහෙයුම් කළමනාකරුවන්ට මෙහෙයුම් තීරණ ගන්න. හරි? මෙහෙයුම් තීරණ සඳහා මෙහෙයුම් තීරණ සඳහා මේකයි වෙන්නේ මධ්‍ය කළමනාකරුවන්ටයි. මධ්‍ය කළමනාකරුවන්ට ඒකයි වෙන්නේ පාලන තීරණ සඳහා. පාලන තීරණ හෙවත් වැරදි නිවැරදි කර ගැනීමේ තීරණ සඳහා තමයි මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ. තීරණ සඳහා උපක්‍රමික තොරතුරු මේකයි වෙන්නේ අග්‍ර කළමනාකරුවන්ට. ඒක මොකටද? උපාය මාර්ගික
තීරණ සඳහා උපාය මාර්ගික තීරණ සඳහා පැහැදිලිද? උදාහරණයක් වශයෙන් ඕනනම් උදාහරණයක් වශයෙන් මිනිස් බල සැලැස්ම උදාහරණ 1. උදාහරණ 2 සමස්ත අයවැය මාස්ටර් බජට් එක සමස්ත අයවැය මිනිස් බල සැලැස්ම තොරතුරු උපක්‍රමික තොරතුරු. මොකද ඒ අනුව අනාගත ශ්‍රම ඌනතා අතිරික්තතා තියෙනවා. ඒවා නැති කරන්න මේගොල්ලෝ පිළියම් නැත්නම් තීරණ නිර්දේශ කරනවා. තේරුණාද? රයිට්. අපි ඊළඟ පදනමත් බලමු. in accordance with time. කාලය අනුව තොරතුරු වර්ග තුනක් තියෙනවා. කාලය අනුව. එකක් තමයි past information. මොනවද? අතීත තොරතුරු. අනිත් එක present information. වර්තමාන තොරතුරු. අනිත් එක future information. අනාගත තොරතුරු. ඒක ලේසි. අනාගත තොරතුරු. දැන් අතීතයේ සම්බන්ධ ව්‍යාපාර ඉතිහාසය සම්බන්ධ තීරණ ගන්න කළමනාකරුවන්ට තොරතුරක් අවශ්‍ය වුණොත් අපි ඒ තොරතුරු නම් කරන්නේ අතීත තොරතුරු කියලා. දැන් මීට වර්ෂ 5කට පෙර ව්‍යාපාරයේ පිරිවැටුම සහ ලාභදායීත්වය. මීට වසර 5කට පෙර ව්‍යාපාරයේ සේවක ප්‍රවාසීතාවේ කොච්චරක් තිබුණාද? සේවක පිරිවැටුම ආයතන හැර යාමේ ශීඝ්‍රතාවය කොච්චරක් තිබුණාද කියලා දැනගන්න ඕනේ. මොකද ඒක වර්තමාන සේවක ප්‍රවාසීතාවයේ සමග සේවක පිරිවැටුම සමග සසදලා එදාට වඩා අද ඉන්න තත්ත්වය හොඳද නරකද කියලා තීන්දුවක් ගන්න. එහෙනම් ඒ අතීත තොරතුරු පදනම් කරගත්තොත් ඒක අතීත තොරතුරු. වර්තමාන තොරතුරු කියන්නේ වර්තමානයේ කළමනාකරුවන්ට වර්තමාන මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ තීරණ ගන්න පදනම් කරගන්න ඕනෑම ආකාරයක ප්‍රමාණාත්මක ගුණාත්මක ඕනම ආකාරයක තොරතුරක් වර්තමාන තොරතුරු වෙනවා. අනාගත තොරතුරු කියන්නේ අනාගත අවිනිශ්චිත ව්‍යාපාර පරිසරය සහ අනාගත ව්‍යාපාර පැවැත්ම පිළිබඳව තීරණ ගන්න වෙනවා. උපක්‍රමික තීරණ දියත් කරන්න වෙනවා. ඒ සඳහා වැදගත් වෙන තොරතුරු නම් ඒක අනාගත තොරතුරක් වෙනවා. ඒ වගේ කාලයන වර්ග තුනයි. ඊට පස්සේ අවසන් පදනම තමයි according to management functions. ඒ කියන්නේ කළමනාකරන ශ්‍රීතානු. කළමනාකරන ශ්‍රීතානුව තොරතුරු වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් උදාහරණ 1. අපි හිතමු මූල්‍ය කළමනාකරන තොරතුරු. දැන් මූල්‍ය කළමනාකරුවන්ට මූල්‍ය කළමනාකරන ක්‍රියාවලිය හා සබැඳූ තීරණ ගන්න යම් තොරතුරක් අවශ්‍ය වෙනවා නම් ඒක මූල්‍ය කළමනාකරන තොරතුර. මුදල් අයවැය, ප්‍රාග්ධන අයවැය වගේ දෙයක් ඕන තීරණ ගන්න. කාටද? ෆයිනෑන්ස් මැනේජර්. එන එක මූල්‍ය කළමනාකරන තොරතුර. එහෙනම් මූල්‍ය කළමනාකරන තොරතුරු. උදාහරණ මුදල් අයවැය නැත්නම් ප්‍රාග්ධන අයවැය. ඒ වගේ. උදාහරණ 2. අලෙවි කළමනාකරන තොරතුරු. මාකටිං මැනේජ්මන්ට් ඉන්ෆෝමේෂන්. ශ්‍රීතානුවනේ තේරුණාද? ෆන්ක්ෂන්ස් අනුවනේ. එහෙනම් අලෙවි කළමනාකරන තොරතුරු. උදාහරණයක් වශයෙන් අලෙවි කළමනාකරන තොරතුරු. කියන්නේ අලෙවි කළමනාකරුවන්ට අලෙවි කළමනාකරන ක්‍රියාවලිය හා සබැඳිව තීරණ ගන්න පදනම් වන තොරතුරු. අපි උදාහරණයක් වශයෙන් ප්‍රචාරණ
ප්‍රචාරණ ඇස්තමේන්තු ප්‍රචාරණ ඇස්තමේන්තු සකස් කරගත්තම ඒ ප්‍රචාරණ ඇස්තමේන්තු තියෙනවා ප්‍රචාරණ වියදම. ඒක අඩුද වැඩිද? ව්‍යාපාරයේ ලාභදායීත්වය සහ මූල්‍ය ශක්්‍යතාවය වෙනුව එක දරන්න පුළුවන්ද බැරිද? ඒ දරුවත් ඒකට අපට සාධාරණ ප්‍රතිලාභ ලැබෙයිද? ඒ කියන්නේ ප්‍රමාණවත් ලෙස විකුණුම් වැඩි වෙලා ලාභ වැඩි වෙයිද? නැත්නම් විකුණුම් වැඩි වෙන්නේ නැත්නම් මේ ප්‍රචාරණ ඇස්තමේන්තු කරයි කියලා අපි ඒක කරන්න ඕනේ නැහැ. දැන් ප්‍රචාරණ නියෝජිත ආයතනයක්නේ ගොඩක් වෙලාවට ප්‍රචාරණ දැන්වීම ප්‍රසිද්ධ කරන්නේ. ප්‍රචාරණ නියෝජිත ආයතන අපිට දෙනවා කොටේෂන් එකක්. මෙන්න ඕගොල්ලන්ගේ ප්‍රචාරණ ක්‍රමවේදය. ක්‍රමය නැත්නම් ක්‍රම කීපයක්. මාධ්‍ය කීපයක් මගින් කරන. ඒකට යන වියදම් වෙන්න මුළු ගාන. දුන්නට ඒක අපිට දරන්න බැරි නම් අපි ඒක බාරගන්නේ නැහැ. ඒක තීරණ තේරෙනවද? එහෙනම් මේ ප්‍රචාරණ පරිශ්‍රමය අපි දියත් කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න අපි ප්‍රචාරණ ඇස්තමේන්තුවක් ඒගොල්ලන් ගන්නවා. නැත්නම් කොටේෂන් එකක් ගන්නවා. ඒතර ඒක අලිවි කළමනාකරන තොරතුරු. ඊළඟට තවත් ඕන එකක් අපි ලියමු. උදාහරණ කොහොම ලියන්න ඕනේ? තුන්වෙනි එක මානව සම්පත් කළමනාකරන තොරතුරු. මානව සම්පත් කළමනාකරන තොරතුරු. මානව සම්පත් කළමනාකරන තොරතුරු. එතකොට මේකට එන්නේ මොකද්ද? දැන් මානව සම්පත් ක්‍රියාවලිය සම්බන්ධ තීරණ ගන්න මානව සම්පත් කළමනාකරුට තොරතුරු අවශ්‍ය වෙන මොනවද? හොඳම උදාහරණ මිනිස් බල සැලැස්ම. මොකද මෑන් පවර් ප්ලෑන් එක යා පරිශීලනය කරාම දන්නව අනාගතයේදී කුමන කාර්තුවල සේවක ඌනත ඇති වෙනවද? එහෙනම් වහාම පිළියම් යොදන්න ඕන. පිළියම් නිර්දේශ කරන්න එපා. ඌනතා තියෙනවා අලුතින් බදව ගන්න හරි නැත්නම් අතිරේක වැඩමුළු දාන්න හරි නැත්නම් දිරිගැන්වීම් තුලින් ඵලදායීතාව වැඩි කරන්න තීරණ ගන්න එපා. අතිරික්තයක් නම් ඒත් එහෙම අතිරික්තයෙන් නැති කරගන්න පිළියම් නිර්දේශ කරන්න ඕනේ. එහෙනම් මිනිස් බල සැලැස්ම හොඳ තොරතුරක් දෙනවා ශ්‍රේත යනෝ මානව සම්පත් කළමනාකරු. එහෙනම් උදාහරණ තමයි මානව සම්පත් සැලැස්ම. උදාහරණ එක. තව ඕනනම් සේවක වැටුප් ඇස්තමේන්තු. තාම ගෙව්වේ නැහැ ඇස්තමේන්තු පමණයි. පුරෝගතන. සේවක වැටුප් ඇස්තමේන්තු. ස්ථිර සේවකයන්ට, අනියම් සේවකයින්ට, කොන්ත්‍රාත් සේවකයින්ට වශයෙන් වෙන වෙනම වැටුප් ඇස්තමේන්තු හදනවා මාසයකට යනවා. ඒ කියන්නේ ඇවරේජ් සාමාන්‍ය ගාණක්. හැදුවම බලනවා ස්ථිර සේවකයන්ගේ වැටුප් ඇස්තමේන්තුව අපි හිතමු රුපියල් කෝටි 2යි. එහා සමානම කොන්ත්‍රාත් සේවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැටුප් ඇස්තමේන්තුව ලක්ෂ 50යි. හරි ලාභයෙන් 4න් 3ක්ම අඩුයි. එහෙමනම් තීරණය කරන්න පුළුවන් ස්ථිර සේවක පුළුවන් තරම් අඩු කරගෙන කොන්ත්‍රාත් පදනම යටතේ යන්න පුළුවන් නම් අපිට ලොකු වැටුප් වියදමක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ තීන්දුව ගන්න සේවක වැටුප් ඇස්තමේන්තු හදලා දෙනවා අදාළ පරිපාලන අංශයෙන්. එහෙනම් ඒක තමයි මානව සම්පත් කළමනාකරන තොරතුරු කියලා කියන්නේ. තව වගේ නිෂ්පාදන කළමනාකරන තොරතුරු කියලා ගන්න පුළුවන්. ඒ වගේ විවිධ ශ්‍රේතානුව අපිට පුළුවන් තොරතුරු වර්ග කරන්න. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු. එතකොට ඊළඟ මේ පළවෙනි පාඩමේ අවසන් කොටස තමයි යහපත් තොරතුරක ඇතුළත් වී යුතු ප්‍රධාන ලක්ෂණ. characteristics of good information. characteristics of good information. හොඳ තොරතුරක නැත්නම් යහපත් තොරතුරක ඇතුළත් වෙන ගුණ. මේකත් නිතරම විභාගයට අහනවා. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රෙත් අහනවා, වාස්තවික ප්‍රශ්න පත්‍රෙත් අහනවා. තේරුණාද? යහපත් තොරතුරක ප්‍රධාන ලක්ෂණ එකක් තමයි accuracy. accuracy. ඒ කියන්නේ මොකද්ද? accuracy කියන්නේ නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය. එතකොට මොකද්ද මේ අදහස් කරන්නේ? නිර්වද්‍යතාව කියන්නේ දැන් කළමනාකරුවන්ට තොරතුරු අවශ්‍ය වෙන්නේ මොනවටද? තීරණ ගන්න. ඒ තීරණ වඩා නිවැරදි වෙන්න ඕනද වැරදි වෙන්න ඕනද? කිසිම තර්කයක් නැහැ. නිවැරදි තොරතුරුම විය යුතු. නිවැරදි තීරණම වෙන්න ඕනේ. නිවැරදි තීරණ ගන්න නම් පදනම් කරගන්න ඕනේ මොන තොරතුරුද? නිවැරදි තොරතුරු. නිවැරදි තොරතුරු. එහෙනම් තොරතුරු වල නිර්වද්‍යතාවය පහළ ගියොත් නැත්නම් නැති වුණොත් එහෙනම් කළමනාකරුවෝ තීරණ ගන්නේ වැරදි තොරතුරු පදනම් කරගෙන.
වැරදි තොරතුරු මත පිහිටා ගන්න තීරණත් වැරදි. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවයනේ මේ කළමනාකරුවන්ගේ තීරණ වලින් තීරණය කරන්නේ. එහෙනම් ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය මොකද වෙන්නේ? අවසන් වෙනවා. අනාගතේ පවතින්නේ. පරිසර වෙනස් වීම එක ගැටෙමින් ව්‍යාපාරය ඉක්මනින්ම බංකොලොත් වෙලා යයි. ඒ නිසා කළමනාකරුවන්ගේ තීරණ වඩා අර්ථවත් නිවැරදි තීරණ බවට පත් කරගත හැකි වනු පිණිස තොරතුරු වඩා නිවැරදිව වෙන්න ඕනේ. තොරතුරු වඩා 100%ක්ම නිවැරදිව විය යුතුයි. තේරුණාද? එහෙනම් කළමනාකරුවන්ගේ තීරණ නිවැරදි වීමට 100%ක්ම නිවැරදි තොරතුරු විය යුතුයි. 100%ක්ම නිවැරදි තොරතුරු විය යුතුයි. එතකොට දෙවැනි එක තමයි රිලෙවන්සි කියන එක. රිලෙවන්සි කියන්නේ මොකක්ද? අදාළත්වය කියන එක. රිලෙවන්සි කියන්නේ අදාළත්වය. ඒ කියන්නේ දැන් කළමනාකරුවන් තීරණගත යුත්තේ ව්‍යාපාරයට අදාළව. තේරුණාද? ඒ නිසා අවශ්‍යතාවය හා සැබැඳි තොරතුරු වෙන්න ඕනේ. දැන් අවශ්‍යතාවය අපි හිතමු විකුණුම් පහත වැටුණා. විකුණුම් නැවත වර්ධනය කර ගැනීම. අන්නේ අවශ්‍යතාවයට ගැලපෙන තොරතුරු වෙන්න ඕනේ. නොගැලපෙන තොරතුරු තුලින් තීරණ ගත්තොත් සාර්ථක ප්‍රතිඵල නැහැ. තේරුණාද? එහෙනම් ඒක අපි ලියන්න ඕනේ අවශ්‍යතාවයට ගැලපෙන තොරතුරු විය යුතුය. ඒ ඇති. මේක කෙටියෙන් පැහැදිලි කරන්නේ ඉතාලම කෙටියෙන් පැහැදිලි කරන්න. මේ එකම ක්‍රමේ නෙවෙයි. Taman කැමති වචන, Taman කැමති පදමාලාවක්, රටාවක් පාවිච්චි කළ මේ හරයට හානියක් නොවෙන්න මේ මම කියන හරය රැකෙන පරිදි Tamanට ලිවීමේ නිදහස තියෙනවා. ඒක මේ වචන පදමාලා කටපාඩම් කරන්න එපා. හරයයි ගන්නට ඕන. ඊළඟ එක තමයි understandability. මොකද ඒ කියන්නේ? තේරුම් ගත හැකි බව. මේ කියන්නේ තොරතුරු සෑම මට්ටමකම කළමනාකරුවන්ට අග්‍ර කළමනාකරුවෝ ඉන්නවා, මධ්‍ය කළමනාකරුවෝ ඉන්නවා, පහළ හෙවත් පළමු පෙළ කළමනාකරුවෝ ඉන්නවා. ෆස්ට් ලයින් මැනේජර්ස්ලා, ෆෝමන්ලා, සුපරීක්ෂක වැනි අය. මේ සෑම මට්ටමකම කළමනාකරුවන්ට පහසුවෙන් තේරුම් ගැනීමට, වටහා ගැනීමට හැකි තොරතුරු වෙන්න ඕන. තේරුණා? තොරතුරු වඩා ගැඹුරු නම්, තොරතුරු වඩා සංකීර්ණ නම්, ඒ ගැඹුරු වඩා සංකීර්ණ තොරතුරු දිහා බලේ තොරතුරු පදනම් කරගෙන අපිට තීරණ ගන්න අමාරුයි. තීරණ සංකීර්ණ වෙනවා. තීරණ සංකීර්ණ වුණාම ඒ වඩා සංකීර්ණ ගැඹුරු තීරණ පහළ මට්ටමේ සේවකයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නැංවීම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තීරණ අපහැදිලි වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලන්ගේ දායකත්වය ලැබෙන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ මේ තීරණත් එක්ක ගැටෙන්න පුළුවන්. එක්ක මේ තීරණ වලට තීරණ සක්‍රිය නොකරන ඒගොල්ලෝ තීරණය ගන්න පුළුවන්. අවබෝධයක් නැහැනේ. ඒගොල්ලෝ හිතන්න පුළුවන් මේ තීරණය මගින් අපිට මේ සුභවාදී තත්වයක් නෙවෙයි අසුභවාදී තත්වයක් උදා වෙන්නේ. අන්න එහෙනම් තීරණ සක්‍රිය කරන්න බෑ ඒකයි වෙන්නේ. නමුත් සෑම මට්ටමකම කළමනාකරුවන්ට මේ තොරතුරු ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරුම් ගන්න පුළුවන් නිසාම තීරණත් මොකද වෙන්නේ? ඉක්මන් වෙනවා. අනික තීරණ ඉක්මන් වෙන වගේම තීරණ වඩා නිවැරදිව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තේරුම් ගත හැකි වෙන්න ඕනේ. එහෙනම් සෑම මට්ටමකම කළමනාකරුවන්ට පහසුවෙන් වටහා ගත හැකි
වටහා ගත හැකි තොරතුරු විය යුතුය. වටහා ගත හැකි තොරතුරු විය යුතුය. එහෙම වුණාම තමයි තීරණත් වඩා නිවැරදි වෙන්නේ. ඊළඟ එක තමයි completeness. ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණත්වය. 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 completeness සම්පූර්ණත්වය. දැන් මේ කියන්නේ තොරතුරු සම්පූර්ණව වෙන්න ඕනේ. දැන් කළමනාකරුවන්ට වඩා නිවැරදි ප්‍රතිඵලදායක කියන්නේ ප්‍රතිඵල දැන් තීරණයක් අරගෙන දියත් කරාම ප්‍රතිඵල ලැබෙන්න එපා. ප්‍රතිඵලදායක තීරණයක් ගන්නට හැකිවන ආකාරයට අවශ්‍ය සම්පූර්ණ තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ. තොරතුරු වලින් භාගයයි නම් ඇතුළත් වෙන්නේ නිවැරදි අර්ථවත් තීරණයක් ගන්න බෑ. දැන් උදාහරණයකට අපි හිතමු සේවකයින්ට උසස් වීම ලබා දිය යුතු අවස්ථාවක් උදා වෙලා තියෙනවා. උසස් වීම ලබා දෙන්න නම් කාටද හැමෝටම දෙන්නේ නැහැනේ. කාටද උසස් වීම ලබා දෙන්නේ? එහෙනම් අග්‍ර කළමනාකරු විශේෂම මානව සම්පත් කළමනාකරු ඉල්ලනවා අංශභාර කළමනාකරුවන්ගෙන් තමන්ගේ සෙක්ෂන් එකේ ඉන්න සේවකයන්ගේ යම් පොදු නිර්ණායක කීපයක් හැමෝටම ලිඛිතව දෙනවා. ඒ නිර්ණායක ඔස්සේ සේවකයන් කීප දෙනෙක් නම් කරලා එවන්න කියලා. අපි තුමු සේවයට පැමිණීම. සේවය රැකියාවේ කාර්ය දැනීම. රැකියාවට කැපවීම. සේවකයන් සමග සහයෝගයෙන් වැඩ කිරීම. ඒ වගේ නිර්ණායක දීලා ඒ නිර්ණායක සමහරට දෙකක් විතරක් පදනම් කරගෙන සේවක තුන් දෙනෙක් නම් කරලා එවන එක්තරා අංශයකින්. ඒතර ඒක පිළිගන්න බෑ. ඇයි? සම්පූර්ණ නැහැ. සම්පූර්ණ නැහැනේ. තේරුණාද? ඒ භාගෙට උසස් වීම දුන්නොත් ඒක අසාධාරණ සෙසු අයට එහෙනම් සෙසු අය අහන්න බුලයි අපිටත් ඔය සුදුසුකම් දෙක තියෙනවානේ. ඉතින් අපිටත් උසස් වීම ලැබෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම ප්‍රශ්න නොවන්න එහෙනම් සම්පූර්ණ තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් නිවැරදි තීරණ ගැනීමටත් ක්‍රියාවට නැගීමටත් හැකිවන පරිදි සවිස්තර තොරතුරු සම්පාදනය විය යුතු බව. ඊළඟ එක තමයි ටයිම්ලි. ටයිම්ලි කියන්නේ මොකද්ද? ඉන් ටයිම් කියන එක යාවත් කාලීන බව. නැත්නම් කාලීන බව. යාවත් කාලීන නැත්නම් කාලිනකොත් හරි. කාලීන බව. කිසියම් තොරතුරක් යාවත් කාලීන වූ තොරතුරු වෙන්න. පැරණි තොරතුරු වෙන්න බෑ. දැන් වර්තමානයේට හෝ අනාගතයට වැදගත් වන තීරණ ගන්න කල්පනාකරු සාමාන්‍යයෙන් අතීතයට බලපාන තීරණ තරම් ඵලදායක නැහෙනි. අතීතයේ ගිහිලා ඉවරයිනි. එහෙනම් වර්තමානයේට හෝ අනාගතයට වළංගු වන තීරණ ගන්නට නම් වර්තමානයේට හෝ අනාගතයට ගැලපෙන්නා වූ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ දස් කරන්නේ. පහුවෙච්ච පරණ වෙච්ච තොරතුරු අවශ්‍ය නැහැ. තේරුණාද? එහෙනම් වර්තමානයේට හෝ අනාගතයට ගැලපෙන්නා වූ තීරණ අරගෙන දියත් කරන්න නම් ඊට උචිත වන වර්තමාන නැත්නම් යාවත් කාලින වූ තොරතුරු තමයි වැදගත් වෙන්නේ. එහෙනම් වර්තමානයේට හෝ අනාගතයට වළංගු වන තීරණ ගැනීමට අවශ්‍ය. වර්තමානයට හෝ අනාගතයට වළංගු වන තීරණ ගැනීමට අවශ්‍ය
අවශ්‍ය නව්‍ය අන්න වචනේ නව්‍ය තොරතුරු ජල්පනික පුයන්න බෑ නව්‍ය තොරතුරු විය යුතුයි නව්‍ය තොරතුරු විය යුතුයි අලුත් ඒවා වෙන්න ඕන පැහැදිලිද right ඊළඟට අපි බලමු 6 වෙනි එක availability ඒ කියන්නේ මොකද්ද ලබාගත හැකි බව ලබා ගත හැකි බව availability ලබා ගත හැකි බව මේ කියන්නේ හොඳ තොරතුරක් නම් ඒ කළමනාකරුවාට ඒ අවස්ථාවලදී තීරණ ගැනීමේ අවශ්‍යතාව මතු වුණාම ඒ තීරණ ගත යුතු වේලාවේදී අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගත හැකි තොරතුරු වෙන්න ඕන. සමහර තොරතුරු කළමනාකරුන්ට තීරණ ගන්න අවශ්‍ය වුණාම ලබා ගන්න බෑ. ඊට පසු කාලීනව තමයි ඒක තොරතුරක් බවට ලබා ගන්න පුළුවන්. එතකොට අපි කියන්නේ පෙරහැර ගිහිල්ලා ඉවරයි. එහෙම බෑ. කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය වූ විට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයාගත හැකි නම් අපි ඒකට කියනවා මොකද්ද? ලබාගත හැකි තොරතුරු. ඒකට තමයි දත්ත සංස්කරණය මගින් තොරතුරු බවට පත් කරලා දත්ත සමුදාය මෘදුකාංග තුල database packages තුලනේ දත්ත සමුදාය මෘදුකාංග කියන පරිගණක මෘදුකාංග තුල කබඩා කරලා තියෙනවා. කොහෙන්ද? IT department තියෙන එකට තමයි. තොරතුරු තාක්ෂණංශයක් තියෙන එකටයි. එහෙනම් කළමනාකරු ඉල්ලුවාම මොකද වෙන්නේ? තොරතුරු තාක්ෂණංශයෙන් ඒ තීරණ ගන්න තොරතුරු සපයනවා. අන්න එහෙනම් ලේසි. IT department එකක් තියෙනවා නම් මේ ලබාගත හැකි බව කියන ගුණාංගය අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. පැහැදිලිද? එහෙනම් කළමනාකරුවන්ට තීරණ ගත යුතු වේලාවට සහ අවශ්‍ය ප්‍රමාණයෙන් අදාළ තොරතුරු සපයා ගත හැකි බව. උදාහරණ IT අංශයෙන් නැත්නම් IT අංශයෙන් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ඩිවිෂන් එකෙන් තොරතුරු තාක්ෂණ අංශයෙන් තොරතුරු නිකුත් කිරීම ඉල්ලුවාම දෙනවා. එහෙනම් ලබාගත හැකි බව ආරක්ෂා වෙනවා. බොහෝ වෙලාවට IT ඩිපාර්ට්මන්ට් එකක් නැත්නම් IT සෙක්ෂන් එකක් නැත්නම් ආයතනවල මේ ලබාගත හැකි බව කියන එක සමහරට මොකද වෙන්නේ? විය කියන්න පුළුවන්. IT ඩිපාර්ට්මන්ට් එකක් තියෙන අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව කියන එක ආරක්ෂා වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වර්ගයෙන් තොරතුරු ලබා ගන්නම තමයි ඒ දත්ත ඇනලයිස් කරලා තොරතුරු බිහි කරලා ඒ තොරතුරුත් නැවත වර්ග කරලා දත්ත සමුදාය පැකේජස් වල නැත්නම් මැනුවල් සිස්ටම් වලට අවශ්‍ය පොත්පත් වල නැත්නම් අවශ්‍ය ලිපිගොනු වල ගුරුගත කරලා තියෙනවා. ඊළඟ එක තමයි confidence. මොකක්ද ඒ කියන්නේ? රහස්‍යතාවය. අනිවාර්යයෙන්ම තොරතුරු වල රහස්‍යතාවයත් රැකෙන්න ඕනේ. රහස්‍ය භාවය ආරක්ෂා වෙන්නේ නැත්නම් තොරතුරු ඕනම කෙනෙකුට විවෘත වෙනවා නම් ඒකත් හොඳ තොරතුරක් නෙවෙයි. මොකද සමහර තොරතුරු තියෙන ඕන කෙනෙකුට විවෘත වුණාට කමක් නැහැ. දැන් ආයතනයේ නවෝත්පාදනයක් බිහි කරලා ලෝක වෙළඳ පොළට සපයලා විශාල අලෙවි ආදායමක් ලැබුණා, විශාල කීර්තිනාමයක් ලැබුණා. ඒක දැනගත්තට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නවෝත්පාදනයට භාවිතා කළ ඉන්ග්‍රේඩියන්ට්ස් නිෂ්පාදන අමුද්‍රව්‍ය යෙදවුම් මොනවාද කියලා හැමෝටම දැනගන්න අවශ්‍ය නැහැ. ඒක ව්‍යාපාරයේ නිෂ්පාදන අංශේ නිෂ්පාදන කළමනාකරුවා පමණක් දැනගත්තත් ඇති. සමහර අයිතිකරු දැනගන්නත් ඕනේ. එක්ක අයිතිකරුවා නිෂ්පාදන කළමනාකරුවා විතර දැනගන්න ඕනේ. තේරෙනවද? ඒ වගේ සමහර තොරතුරු වල රහස්‍යතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
ඒ කියන්නේ තරඟකාරීත්වයට බලපෑමක් නොවන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සමහර තොරතුරු රහස්‍යතාවය රැකෙන්න ඕන. ඒ නිසා තමයි IT ඩිපාර්ට්මන්ට් තියෙන ව්‍යාපාරවල තොරතුරු ඒ දත්ත සමුදාය මෘදුකාංග නැත්නම් ඩේටාබේස් පැකේජස් තුල ගබඩා කරලා ඒවට දෙනව මොනවද? පාස්වර්ඩ් නේ. පාස්වර්ඩ් එක කියන්නේ මුරපදයක්. මුරපදේ කවුරුත් දන්නේ නැහැ නේ. මුරපදේ දන්නේ නැත්නම් තොරතුරු ගන්න එළියට ගන්න බෑ. එළියට යන්නේ නැහැ. කළමනාකරු අවශ්‍ය වෙලාවට පාස්වර්ඩ් එක පාවිච්චි කරලා කම්පියුටරේ ඔන් කරගෙන නැත්නම් පරිගණකයට ප්‍රවේශ වෙලා අවශ්‍ය තොරතුරු අරගෙන අවශ්‍ය තීරණය ගන්නව. නැවත ඒක ලොක් කරා සමානයි පාස්වර්ඩ් එක නිසා. එහෙම නැත්නම් බෑකප් කරනවනේ. සමහරට ඒ අදාළ තොරතුරු වෙනත් ස්ථානයක මොකද කරන්නේ? ගබඩා කරනවා. සමහරට අන්තර්ජාලයේ වෙබ්සයිට් එක වෙන්න පුළුවන් ගබඩා කරන්නේ. කවුරුත් දන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ගන්නවා. අන්න ඒ වගේ රහස්‍යතාවය ආරක්ෂා කරගන්න ක්‍රම තුලින් බිහි කරන තොරතුරු තමයි තීරණ ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් ව්‍යාපාර තරඟයට මුහුණ දීමට හැකිවන ලෙස නැත්නම් පහසු වන ලෙස තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු පෞද්ගලිකව ලබා ගත හැකි බව. ඊළඟට 8 වන ගුණාංගය තමයි හොඳ තොරතුරක තිබෙන්න ඕනේ. මොකද්ද? රිලයබිලිටි. රිලයබිලිටි කියන්නේ විශ්වාසවන්ත බව. විශ්වාසවන්ත බව. මේ කියන්නේ තොරතුරේ විශ්වාසය උපරිම වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? තොරතුරේ විශ්වාසය රැකෙන්න නම් කියන්නේ පිළිගත හැකි බවනේ. විශ්වාසවන්ත බව කියන්නේ පිළිගත හැකි බව. අපිට පිළිගන්න බැරි නම් ඒක විශ්වාස නැහැ. මේ පිළිගත හැකි බව ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තොරතුරු ලබා ගන්න මූලාශ්‍ර විශ්වාස වෙන්න ඕනේ. තොරතුරු ලබා ගන්න මූලාශ්‍රවල විශ්වාසයේ තුලින් පිළිගත හැකි බවක් ලැබෙනවා නම් ඒක තමයි මේ විශ්වාසවන්ත බව කියන්නේ. දැන් අපි හිතමු ඔබේ පාසලේ පන්තිවල ඉන්නවා සමහර ළමා යාළුවෝ බොහෝලට විහිළුවට බොරුමනේ කියන්නේ. කට ඇරියොත් කියන්නේ බොරුනේ. දැන් අපේ මිත්‍රයොත් හිටියේ මේ පහුගිය දවස්වල යම් අවස්ථල අපිට යම් ආර්ථික ප්‍රශ්න වගේ තිබිච්ච අවස්ථල එයා කියන්නේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට නිකන් හම්බුණා හාල් මිටි දෙකක්. මට තෙල් හම්බුණා මෙච්චර ප්‍රමාණයක්. නමුත් මෙලෝදියක් හම්බෙලා නැහැ. ඇඟට පතර නොදෙනි කියනවා. උගලට විහිළුවට කියන්නේ. අපි අමාරු දාන කියනව නෙවෙයි. සමහර අමාරු දාන බොරු කියන ඇත් ඉන්නවා. හිතන්න එහෙම විහිළුවට හරි අමාරු දාන හරි බොරුම කියන කෙනෙක් කියලා ඉතින් අපේ ඔලුගෙඩියේ තියෙනවා මෙයා බොරු කියන්නේ මෙයා පචය. එහෙමනේ කියන්නේ. ඒතර එවැනි කෙනෙක් යම් කිසි දෙයක් කිව්වොත් යම් තොරතුරක් දුන්නොත් අපිට ඒක පිළිගන්න පුළුවන්ද? බෑ. අන්න විශ්වාසවන්ත බව නැහැ. නමුත් කියන්නේ සිහිනෙන්වත් මේ මුසාවන් නොකියන බොරු නොකියන ඊටාම විනයගරුක චරිත අපිට හමු වෙනවානේ. එවැනි චරිතයක් අපිට තොරතුරක් දුන්නොත් ඒකයි අපි විශ්වාස කරනවා. ඒකේ විශ්වාසවන්ත බව වැඩි. අන්නේ අපිට පිළිගන්න වෙනවා. ඒක තමයි අදහස් කරන්නේ. තොරතුරු ලබා ගන්න මාර්ගයේ මූලාශ්‍රය විශ්වාස නම් අනිවාර්යයෙන් මේ තොරතුරේ පිළිගත හැකි බව උපරිමයි. ඒක තමයි විශ්වාසවන්ත බව කියන්නේ. තේරුණාද? එහෙනම් තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රයේ විශ්වාසය තුලින් තොරතුරට ඇතිවන පිළිගැනීම ඔක තමයි විශ්වාස බව කියන්නේ.
තොරතුරට ඇතිවන පිළිගැනීමයි. ඒක තමයි විශ්වාසවන්ත බව කියන්නේ. තොරතුරු ලබා ගන්න මූලාශ්‍රය විශ්වාස නම් ඒ තොරතුරට අපිට ඉහළ පිළිගැනීමක් ඇති වෙනවා. ඒක තමයි විශ්වාසවන්ත බව කියන්නේ. ඊළඟ එක තමයි low cost පිරිවැය අවම වීම. පිරිවැය අවම වීම අනිවාර්යයෙන්ම පිරිවැය අවම වෙන්න ඕන. දැන් දත්ත රැස් කරන්න පිරිවැයක් යනවා. දත්ත සංස්කරණය කරන්න පිරිවැයක් යනවා. ඒ පිරිවැය දෙකේම එකතුව තමයි තොරතුරු වල පිරිවැය කියන්නේ. ඒ පිරිවැය සාපේක්ෂව අඩු අගයක් ගත යුතුයි. ඒ පිරිවැය සාපේක්ෂව අඩු අගයක් ගත යුතුයි. මොකද හේතුව දැන් තීරණ ගන්නත් තීරණ ක්‍රියාත්මක කරන්නත් පදනම් වෙන මේ තොරතුරුනේ. එහෙනම් තොරතුරු පදනම් කරගෙන තොරතුරු මත පිහිටා ගන්න තීරණ සහ තීරණ ක්‍රියාත්මක කිරීමේදී අපට ලැබෙන ප්‍රතිලාභය තියෙනවනේ. විකුණුම් හරි ලාභ හරි ප්‍රතිලාභය. ඒ ප්‍රතිලාභයෙන් සමාන හෝ ඊට වැඩි නම් ඒ තීරණ ගන්න පාවිච්චි කළ තොරතුරු එහෙනම් තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා තොරතුරු වලින් ගන්න තීරණ වලින් වඩා ලාභදායී ප්‍රතිඵල ලැබෙන ආකාරයට මේ තොරතුරු වල කොස්ට් එක අඩු වෙන්න ඕන. තොරතුරු වල පිරිවැය ඉතාම ඉහළයි. ඒ හා සමාන ප්‍රමාණයක් විතරයි ලාභ ලැබෙන්නේ විකුණුම් ලැබෙන්නේ. එහෙනම් තේරුමක් නැහැ. මං කියන එක තේරෙනව නේද? එහෙමනම් තීරණ සක්‍රිය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ වලට සාපේක්ෂව ඉතා අඩු පිරිවැය සහිත තොරතුරු විය යුතුය. ඊළඟට 10 වෙනි එක ඩීටේල්ඩ්නස්. මොකද ඒ කියන්නේ? සවිස්තරාත්මක බව. මොකද ඒ කියන්නේ? සවිස්තරාත්මක බව. සවිස්තරාත්මක බව. ඒ කියන්නේ කළමනාකරුවන්ට වඩා නිවැරදි, වඩා ඥානාන්විත, ඒ වගේම වඩා ප්‍රතිඵලදායක තීරණ ගන්න වෙන්නේ. පවතින තීරණ කියන්නේ ඒකනේ. ඒ තීරණේ නිවැරදි වෙන්න ඕනේ. තීරණයෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතා උපරිම ප්‍රතිලාභ වෙන්න ඕනේ. එහෙම ගන්න නම් ඒ උපරිම ප්‍රතිලාභ ගත හැකි තීරණ ගැනීමට සහාය වනු පිණිස සෑම අංශයකම විස්තර ඇතුළත් හොඳ පරිපූර්ණ තොරතුරක් වෙන්න ඕනේ. පරිපූර්ණ තොරතුරක් නම් ඒ පරිපූර්ණ තොරතුරු තුළ සියලුම විස්තර තියෙනවා. තේරෙනවද? ඒ පරිපූර්ණ තොරතුරු මත පිහිටා ගන්න තීරණ හරිම ඵලදායකයි. ඒ තීරණ හරිම බරයි. තේරෙනවද? ඒකේ වේට් එක වැඩි. ඒකේ ලැබෙන ප්‍රතිලාභය ඉහළයි. අන්න ඒ වගේ තොරතුරක් නම් තමයි අපි සවිස්තරාත්මක තොරතුරක් කියන්නේ. යම් තීරණයක් ගත්තම මේ තීරණයේ වේට් එක අඩුයි. ඒ තීරණයට ලැබෙන ගේන් එක ප්‍රතිලාභයත් අඩු නම් ඒ කියන්නේ ඒ තීරණය ගන්න අපි පාවිච්චි කළ පදනම් කරගත්ත ආධාර කරගත්ත තොරතුරේ සමස්තය නැහැ. තොරතුරේ මොනවා හරි ඉන්ග්‍රේඩියන්ට්ස් එකක් නැත්නම් අමුද්‍රව්‍යයක් අඩුයි. එහෙනම් ඒ හොඳම තීරණයක් ගන්න හැකියාව ලැබෙන ආකාරයේ අමුද්‍රව්‍ය ගණනාවකින් තමයි මේ තොරතුරු සමන්විත වෙන්න ඕන. ඒක තමයි සවිස්තරාත්මක බව කියන්නේ. ඒක ලස්සනට ඔබේ වචන වලින් ලියන්න පුළුවන්. එතකොට වඩාත් නිවැරදි සහ ප්‍රතිඵලදායක වඩාත් නිවැරදි සහ ප්‍රතිඵලදායක තීරණ ගත හැකිවන පරිදි
සම්පූර්ණ මොනවද මෙටීරියල්ස් නැත්නම් ද්‍රව්‍ය. සම්පූර්ණ ද්‍රව්‍ය නැත්නම් සම්පූර්ණ ගුණාංග. සම්පූර්ණ ගුණාංග වඩා හොඳයි. සම්පූර්ණ ගුණාංග ඇතුළත් පරිපූර්ණ තොරතුරක් විය යුතුයි. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ වඩා හොඳ තොරතුරක් නැත්නම් යහපත් තොරතුරක් වශයෙන් පිළිගන්න මූලික ගුණාංග නැත්නම් ගති ලක්ෂණ නැත්නම් ප්‍රධාන සාධක 10ක් තියෙනවා. ඕක නිතරම විභාගෙට අහනවා. සමහරට 6ක් දක්වා නම් කරන්න එනවා. සමහරට 4ක් නම් කර 2ක් ලියන්න එනවා. සමහරට MCQ ප්‍රශ්නවල බහුවර්ණ ප්‍රශ්නවල උත්තර 5කට දෙනවා. මේවත් එක්ක වෙනත් සාධකත් කලවම් කරලා. බොහොම අපූර්වට ප්‍රශ්න තෝරගන්න පුළුවන්කම තියෙනවා. කොහොමුණත් මේක ඉතා වැදගත් වෙන්නේ කළමනාකරුවන්ගේ නිවැරදි කළමනාකරණ තීරණ තමයි ව්‍යාපාරයේ අනාගත ශක්‍යතාවය කියන්නේ. එහෙනම් අනාගත ශක්‍යතාවය තහවුරු කර ගැනීමට තීරණ ගැනීමට හොඳ තොරතුරක් වෙන්න නම් ඒ තොරතුරේ මොනවාද අඩංගු වෙන්න ඕන කියලා අපි මේ විග්‍රහයෙන් තේරුම් ගත්තේ. ඔව් එතකොට අපි එහෙනම් ඊළඟ කොටසට යමු. තොරතුරු sannivedanaye පරිණාමය. තොරතුරු sannivedanaye පරිණාමය. දැන් මේ කියන්නේ the evolution පරිණාමය of communication technology. දැන් තොරතුරු sannivedanaye පරිණාමය කියලා කොටසක් ඇත්තරම ටීචර්ස් ගයිඩ් එකේ දැන් නැහැ. කලින් තිබුණා 2014 පෙර තිබුණා අයින් කළාට අමතක කරන්න එපා 2019 ඇහුවා. අයින් කළන් පස්සෙත් ඇහුවා. මම ඒක තමයි ස්ටෑන්ඩ් බයි මේක කරන්නේ. කරාට පාඩු නැහැ, පවු නැහැ. තේරෙනවද? රයිට්. තොරතුරු sannivedanaye පරිණාමයේ ප්‍රධාන යුග 4කින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි වූමනා සීමිතා සරල වූ නිසා වූමනා සරල ක්‍රම මගින් සපුරාගත් යුගයයි. මෙම යුගයේ ප්‍රධානතම sannivedana මාධ්‍ය වූයේ භාෂක මාධ්‍යයයි. දැන් මේ කියන්නේ ජනගහනයේ ඉතා සීමිත කාලේ තේරෙනවද? මිනිසාගේ ජීවන රටාවන් බොහොම කෙටි රාමුවකට සීමා වෙලා බොහොම සරල ජන ජීවිතයක් ගත කරපු යුගය. තේරෙනවද? ඒතර ඒ යුගයේ වූමනා ජනගහනය සීමිතයි. සීමිත නිසා අවශ්‍යතා කොහොමද එකයි වූමනා කොහොම සීමිතයි. ඒ කියන්නේ බොහොම සරල. ඒ කියන්නේ Tamanට කුසගින්නට මොන හරි කෘෂි කර්මයේ වගා කර ගැනීම ලබා ගන්න ඵලයක් භුක්ති විඳීම. සමහරට බොහොම සරල නිවාස ක්‍රම මගින් නිවාස අවශ්‍යතා පුරවා ගැනීම ජීවත් වෙන්න අවශ්‍ය වුණේ. තේරෙනවද? සමහරට ඒ දේශගුණික තත්වයන් අනුව වැසී ඍතුවේදී Taman වගා කටයුතු කළ ජීවත් වෙනවා. ඒ පැත්තට වීලි දේශගුණයක් එනකොට තමන් මොකද කරන්නේ? තමන්ගේ බඩු බාහිර ආදී අරගෙන බැටළුව පාවිච්චි කරලා බැටළුවන් පිට වහන තියාගෙන තමන්ගේ පවුලේ කුටුම්බයත් එක්ක නැවත තෙත් කලාපයක් වෙත සංචාරය කරනවා. ආයි එහෙට වීලි කලාප එනකොට ආයි මුල් තැනට එනවා. අර කියන්නේ සංචාරක එඬේර මේක මොකද්ද? මේ යුගය තමයි එඬේර යුගය. තේරෙනවද? එඬේර යුගය. එඬේර යුගය. එඬේර යුගය. අපි ඕක කියන nomadic නේ. ඉංග්‍රීසියෙන් කියන nomadic. nomadic era. era නෙමෙයි era. era කියන්නේ යුගය. මෙන්න මේ සංචාරක යුගය අහලා තියෙනවනේ සංචාරක එඬේර යුගයනේ. ওই ඉතිහාසයට එහෙම කරලා තියෙන ඕගොල්ලෝ. එතකොට මේ කාලේ සීමිත හා සරල වූ නිසා වූමනා සරල ක්‍රම මගින් සපුරාගත්ත මෙම යුගයේ ප්‍රධානතම sannivedana මාධ්‍ය වූයේ භාෂක මාධ්‍ය. එක්කෝ විවිධ ශබ්ද පිට කිරීම, විවිධ වචන හුමාරු කර ගැනීමෙන්, හූ ශබ්දේ ප්‍රකාශ කිරීමෙන් මිසක දියුණු sannivedana ක්‍රියාවලියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ නොදියුණුම sannivedana මේ භාෂක කාලේ තමයි මේ භාෂණය මගින්, විවිධ ශබ්ද මගින්, වචන හුමාරුවෙන් කරපු කාලය. දෙවන යුගයේ තමයි කෘෂි කර්මාන්තයේ දියුණු වී වෙළඳ නගර බිහිවීමත් අක්ෂර භාවිතයේ ඔස්සේ ලිඛිත sannivedanaye ආරම්භ වුණා. එහෙනම් මේකෙදී මුල් එකේ භාෂකනේ. මේකේ ආරම්භ වුණා ලිඛිත sannivedanaye. තේරුණාද? ලිඛිත. ඒ කියන්නේ එඬේර යුගයෙන් වාරු වෙනවා කෘෂිකාර්මික යුගයකට. කෘෂි කර්මාන්තය දියුණු වෙනවා. ප්‍රධාන ජීවනෝපාය ඒ කාලේ මිනිස් ශිෂ්ටාචාර වල කෘෂි කර්මාන්තය. ඒ නිසා වෙළඳ නගර බිහි වෙනවා. දැන් රට වටේම වී වගා කරත් ගොවීන් වී නැත්නම් සහල් අලෙවිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙළඳ නගරය උනේ මොකද්ද? මරදගහමුල්ල. කම්පා දිස්ත්‍රික්කේ තියෙන. තේරෙනවද?
මර්ධගහ මුල් නගරේනේ. ඒතකොට අන්න ඒ වගේ මේ කෘෂි කර්මාන්තයත් එක්ක දියුණු වෙළඳ නගර බිහි වෙනවා. වෙළඳාම් පුළුල් වෙන. ඒකත් එක්ක අක්ෂර භාවිතයට මිනිස්සු හුරු වෙනවා. අක්ෂර භාවිතයට අකුරු සහ ඉලක්කම්. ඒ නිසා ලිඛිත sannivedanaya උන්න ආරම්භ වෙනවා දෙවනුව. මුලින්ම ආරම්භ වුණේ භාෂක sannivedana දැන් ලිඛිත sannivedana. ඒ මොකද්ද? කෘෂි කාර්මික යුගය නේ. කෘෂි කාර්මික යුගය තමයි දෙවෙනි එක. කෘෂි කාර්මික යුගය. නැත්නම් ඇග්‍රිකල්චර්. ඊරා. ඇග්‍රිකල්චර් ඊරා දෙවෙනි යුගය. ඊට පස්සේ තුන්වෙනි යුගය තමයි කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ ව්‍යාපාර බිහි වී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හරහා වඩා දියුණු විද්‍යුත් sannivedana ආරම්භ වුණා. කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ ව්‍යාපාර බිහි වී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හරහා වඩා දියුණු විද්‍යුත් sannivedana බිහි වුණා. දැන් මේ යුගය තමයි කාර්මික විප්ලව යුගය. මතකනේ 1760ත් 1834 අතර එංගලන්තයේ ප්‍රමුඛ බටහිර රටවල ඇතිබූ නව සොයා ගැනීම් මාලාවක් ඔස්සේ මොකද වෙන්නේ? ආර්ථික වශයෙන් රටවල් ඊටාම ඉහළ තලයකට එනවා. මහා පරිමාණ කර්මාන්තශාලා බිහි වෙනවා. ව්‍යාපාරික කෘෂි කර්මාන්තයක් නිර්මාණය වෙනවා. තේරෙනවද? මේ නිසා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය දියුණු වෙනවා. නැත්නම් විද්‍යුත් තාක්ෂණය දියුණු වෙනවා. ඒ හරහා විද්‍යුත් sannivedana දැන් මුලින්ම වාචික sannivedana පස්සේ ලිඛිත දැන් එන ඕන ඉලෙක්ට්‍රොනික නැත්නම් විද්‍යුත් sannivedana ආරම්භක යුගය එනවා. එහෙනම් මේ යුගය මොකද්ද? කාර්මික විප්ලව යුගය. මේ යුගය මොකද්ද? කාර්මික යුගය. කාර්මික යුගය. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඊරා. ඉන්ඩස්ට්‍රියල් ඊරා. හතරවන යුගය තමයි වර්තමාන යුගයේ. තොරතුරු තාක්ෂණයේ ප්‍රබල ලෙස ව්‍යාප්ත වී ගෝලීයකරණය හරහා තොරතුරු ආර්ථික බිහි වී ඇත. එහෙනම් දැන් තියෙන්නේ තොරතුරු ආර්ථික. තොරතුරු තාක්ෂණය ඔස්සේ. තේරෙනවද? තොරතුරු තාක්ෂණය උපරිම වෙලා තියෙනවා දැන්. එහෙනම් මේ යුගය මොකද්ද? තොරතුරු යුගය අපි දැන් ඉන්නේ. තොරතුරු යුගයක ඉන්නේ. තොරතුරු යුගය. තොරතුරු යුගය. ඉන්ෆෝමේෂන් ඊරා. ඉන්ෆෝමේෂන් ඊරා. පැහැදිලිනේ? ඔය වගේ යුග හතරකදී තමයි මේ තොරතුරු තාක්ෂණයේ පරිණාමය සිදු වෙන්නේ. මුලින්ම එඬේර යුගයේ භාෂක sannivedana, දෙවනුව කෘෂි කාර්මික යුගයේ, ඊට පස්සේ ලිඛිත sannivedana අක්ෂර හඳුනා ගැනීම තුලින්, තුන්වෙනි යුගයේ කාර්මික යුගය. ඒ නිසා විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රොනික sannivedana, වර්තමානයේ තොරතුරු යුගයේ ඉන්ෆෝමේෂන් ඊරා. ඒ නිසා අද වෙනකොට තොරතුරු ආර්ථික බිහි වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණය ඔස්සේ. හොඳයි. අපි අද පාඩමෙන් වඩා වටිනා සංකල්ප කීපයක්ම කතා කරා. තොරතුරු වර්ගීකරණය කළා. වඩා හොඳ තොරතුරුක ඇතුළත් වෙන ගුණාංග කතා කරා. ඒ වගේම තොරතුරු පරිණාමය කෙටියෙන් විස්තර කළා. ඒ නිසා මේ තොරතුරු පද්ධති පාඩමේ පළවෙනි පාඩමේ වටිනාම සංකල්ප කීපයක් තමයි අද පාඩම නිම කළේ. අපි ඉදිරි පාඩම් වලදී මේ වගේම තොරතුරු පද්ධති හා වැදගත් සංකල්ප කතා කරන්න නියමිතයි. ඒ නිසා ඉදිරි පාඩම් පරිච්ඡේද සියල්ලම පරිශීලනය කරන්න. මොකද මේ ඔබ විභාගයට සමීප වෙමින් ඉන්න හොඳම කාලය. මේ කාලේ තනිකර මේ පාඩම් වලට කැප කරන්න, පාඩම් මග හැරගන්න එපා. මොකද සියලුම පාඩම් ඒකක වලින් දෙවන ප්‍රශ්න පත්‍රය, පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙකටම ප්‍රශ්න දෝලණය වෙනවා. ඔබ යම් විදියකින් පස්වෙනි පාඩම මග හැරියා කියන්නේ සමහර ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්න දෙකක් අපිට ලියන්න බැරි වෙන්න පුළුවන්. ඔබ 6 සහ 7 වෙනි පාඩම් දෙක මගහැරගත්ත කියන්නේ වාස්තික පේපර් එකේ කො MCQ ප්‍රශ්නයක් එක්ක හිස්තැන් පුරුදු ප්‍රශ්නයක් මගහැරුණා. එහෙම තමයි ඔබ ලකුණු අඩු වෙන්නේ. එහෙම තමයි ඔබට ඒ සාමාර්ථය අහිමි වෙන්නේ. තේරෙනවද? ඒ නිසා සියලුම පාඩම් මේකක පරිශීලනය කරන්න. එහෙනම් අපි ඉදිරි දෙවන පාඩමෙන් නැවත මුණ ගැහෙන්න බලමු.